වයිබලිස්ට්‍රීම් YouTube channel එකෙන් මම මේ තාක් කාලයක් මගේ දැනුම ඔයගොල්ලොත් එක්ක share කරගත්තා. ඉතින් ඒ වගේම මම කල්පනා කරා මේ ශ්‍රේෂ්ඨ ඉන්න expert ලගේ දැනුමත් ඔයගොල්ලොත් එක්ක share කරගන්න. අද සිට මගේ channel එකේ අලුත්ම playlist එකක් open වෙනවා. ඒ තමයි Talk with Experts. අපි කතා කරමු එහෙනම් ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණයන් සමග. Talk with Experts video series එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මම හිතන ලංකාවේ බොහෝ පිරිස මේ දවස්වල මයිග්‍රේෂන් ගැන උනන්දුයි. ඉතින් ඒ හැමදෙනාම උනන්දු රටක් තමයි ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ. ඉතින් අපි කොහොමද ඕස්ට්‍රේලියාවට රැකියාවක් විදිහට හෝ නැත්නම් ස්ටඩි කරන්න අපි කොහොමද වීසා ඇප්ලයි කරන්නේ? අපි කොහොමද එහෙ කියලා සොයයි වෙන්නේ? අන්නේ ගැන වැඩිදුර විස්තර කතා කරන්න මම සම්බන්ධ වෙනවා ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගානක අද්දකින් තියෙන දීප් බස්නායක සමග. ඔබට මම කලින් කියව විදිහටම ඕස්ට්‍රේලියාව ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ස්ටඩි කරන්න හෝ නැත්නම් ජොබ් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න මම සම්බන්ධ කරගත්තා මගේ පැරණි මිතුරෙක් වගේම ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන දීප බස්නායකව මම සම්බන්ධ කරගත්තා මේ වීඩියෝ එක කරන්න. ඉතින් දීප මම හිතන වෙලාවට හොඳින් ඉන්නවා. ඔව් හොඳින් ඉන්නවා. දැන් කොරෝනා පොඩ්ඩක් ෂේප් එක යන හින්දා ඉතින් දැන් ඉතින් ටිකක් හොඳින් ඉන්නවා. මම හිතන්නේ දැන් බෝඩර්ස් ඕපන් කරන කතාවක් යනවනේ. ඔව් ලබන අවුරුද්දේ මුල ඉඳන් අනිවාර්යයෙන්ම බෝඩර්ස් ඕපන් වෙනවා. මුලින්ම සමහරලාට ස්ථිර බදින්චකරුවන්ට විතරක් ඕපන් වෙයි. පස්සේ යද්දී මම හිතන්නේ මුළු ඔක්කොමයිට ඕපන් වෙයි. හරි. අපි එහෙනම් අපි මේ සම්බන්ධ කතා කරන්න කලින් මුලින්ම කියන්න බලන්න වාගේ පොඩි විස්තර. මොකද ඔය කාලේ වගේ දා ඕස්ට්‍රේලියාවට ආවේ. ඉතින් කොහොමද ඔකේ අපි රැකියාවක් කරලා දැන් කොහොමද මේ තත්ත්වයට ඇවිල්ලා ඉතින් බලයින් හැමෝටම දැනගන්න පොඩ්ඩක් අපි විස්තරයක් කරමු බලන්න. මම අවුරුදු 11කට කලින් ආවේ. මුලින්ම ආවේ මෙල්බන් වලට තමයි. ඉතින් මුලින්ම ආවේ මාත් හැම වෙනවා වගේ ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ලංකාවේ ඩිග්‍රී එක කරලා ඉවරලා මෙහි ආවේ මාස්ටර්ස් වලට. ඉතින් මාස්ටර්ස් ඉවරුණා අවුරුදු 2කට පස්සේ ඊට පස්සේ මාස්ටර්ස් කරන කාලේ එක ජොබ්ස් කරා. ඊට පස්සේ මාස්ටර්ස් ඉවරුණාන් පස්සේ PR ඇප්ලයි කරලා PR එක අරගෙන ඒත් එක්කම ජොබ්ස් වලට ඇප්ලයි කරලා ජොබ්ස් උත් අරගෙන එහෙම ඉතින් ඊට පස්සේ ගොඩක් ජොබ්ස් වල හිටියා. මේ අවුරුදු ලාස්ට් අවුරුදු 7-8 ඇතුළත ගොඩක් එක ජොබ්ස් වල හිටියා. ඉතින් දැනට මම වැඩ කරනවා සොෆ්ට් සිස්ටම් ඉන්ටිග්‍රේටර් කෙනෙක් එක්ක DXC කියලා. ඒ සිස්ටම් ඉන්ටිග්‍රේටර් කෙනෙක්ගේ සීනියර් සොලියුෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. සීනියර් සොලියුෂන් කන්සල්ටන්ට්, සීනියර් ආකිටෙක්ට්. තව සදර්න් ඔස්ට්‍රේලියන් රීජන් එකේ 2IC කියන්නේ second in command විදිහට වැඩ කරනවා. ඒ ඩබල් හැටින් ජොබ් එක. මේක තමයි මගේ විස්තර. හරි. මට මතකයි මොකද අපි දෙන්නත් කාලෙත් එකම ෆීල්ඩ් එකේ IT ෆීල්ඩ් එකේ වැඩ කරපු දෙන්නෙක්. ඉතින් ඒක හන්ද දීපුව මට හොඳට අඳුනගමක් තියෙන කෙනෙක්. ඒ වගේම මම මේ අවස්ථාවට දීපුව සම්බන්ධ කරගන්න කල්පනා කර හේතුවත් මොකද ඔහුට හොඳ අත්දැකීමක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ මේක ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද ගැන හොඳ අත්දැකීමක් සහ ගොඩක් අය මම දැනුවත්වම බොහෝ දෙනෙක් දීපගෙන් උදව් කියන්නේ උපදෙස් අරගෙන මේ වැඩේ සාර්ථක කරගත්ත කට්ටිය ඉන්නවා. ඒක නිසා තමයි මම සම්බන්ධ කරගන්න මේ හිතුවේ මේ දීපව මේ වීඩියෝ එකට. ඉතින් ගොඩක් ස්තුතියි මේකට සම්බන්ධ වුණාට. මොකද බොහෝ දෙනෙක් ලංකාවේ බොහෝ දෙනෙක් මම හිතන්නේ විශේෂයෙන් මේ channel එක නරඹන IT ශාස්ත්‍රයේ සම්බන්ධ වගේම අනිත් ශාස්ත්‍රවල කට්ටිය උනන්දුවක් දක්වනවා. ඕස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි අතට කැනඩාව වගේ වෙන රටවල කට්ටිය ගොඩක් අය බලනවා. ඉතින් අපි අද කතා කරන්න කල්පනා කළේ ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ මුකුත්ම කියන්නේ අපිට කිසිම අදහසක් නැති අය ඉන්න හන්දා අපි මේක කොහොමද බලමු මුලින්දම්ම මේක කරගන්න විදිහ ගැන ඒ සම්බන්ධයෙන් කතා කරන්න තමයි මම මේ වෙලාවේ ඔහුත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම දීප මට කියන්න බලන්න අපි හිතමු මෙහෙම දෙයක්. දැන් බොහෝ දිනක් අහන ප්‍රශ්න තියෙනවනේ අපි. දැන් මේක යන්න පටන් ගන්න කොතනින්ද අපි? මේක මොකක්ද අපි කරන්නේ මූලිකව මොකක්ද මුලින්ම කරන්න ඕනේ? ඉතින් අපි එතනින් පටන් ගත්තොත් දැන් අපි ඇප්ලයි කරනවා කියලා හිතුවොත් මේකට අපිට මොකක් හරි යන්න ක්‍රමයකින් අපි ඇප්ලයි කරන්න හිතුවොත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න කෙනෙක්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා තොරතුරු ලබා ගන්නවා නම් මොන වගේ දෙයක්ද අපි කරන්න ඕනේ මොන වගේ වෙබ්සයිට් එකකටද අපි ඇත්තටම යන්න ඕනේ? ගොඩාක් වෙබ්සයිට්ස් තියෙනවා. එක තර්ඩ් පාටිස් කට්ටිය හොස්ට් කරන වෙබ්සයිට්ස් තියෙනවා. තව එක මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා කරන වෙබ්සයිට්ස් තියෙනවා. ඒනට මම ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ ඕනම කෙනෙක්ට හරියම ඇත්ත තොරතුරු දැනගන්න ඕන නම් කෙලින්ම ගවර්න්මන්ට් එකේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට යන්න. ඒකේ තියෙන තොරතුරු තමයි ඇත්තටම හරිම තොරතුරු. ඉතින් ඒකේ ලින්ක් එක තමයි homeaffairs.gov.au. අපිට ස්ක්‍රීන් ෂෙයා එකක් කරලා ඔන්න පෙන්වන්නත් පුළුවන්. ඔව් වීඩියෝ එක බලන හැමෝටම මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා. කොහොමද ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ ලින්ක් එක අවශ්‍ය ලින්ක් ඔක්කොම ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඔව්
අපිට ෂෙයා කරලා පෙන්නොත් එහෙනම් ඒ ටික. ඔව් මම පෙන්නන්න. I think මේ link මේක තමයි link එක homeaffairs.gov.au එක දෙයක් තමයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ gov.au කියන domain එකේ ඔයගලන්ට ඒ කියන්නේ third party websites මොනවත් හම්බෙන්නේ නැහැ ඕන රටක වගේම. ඉතින් අනිවාර්යෙන් gov.au website එකට යනවා කියන්නේ ඔයා ගන්න informations reliable. ඉතින් අනිවාර්යෙන් අන්න ඒ වගේ තැනකින් ගන්න දේවල් informations ගන්න. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකේ යටට ස්ක්‍රෝල් කරගෙන ගියොත් එහෙම ඔයගලන්ට පේනවා එක එක ඩොමේන්ස් වලට මේක යනවා cyber security emergency management එහෙම අපේ අද topic එකට අදාළ link එක තමයි මේ first එක immigration and citizenship. ඉතින් ඔයා මේකට ගියොත් එහෙම ක්ලික් කරලා ගියොත් එහෙම ඊට පස්සේ ඔයාව redirect වෙනවා homeaffairs.gov.au කියන මේකෙන් imi.homeaffairs.gov.au කියන subdomain එකට. ඒකට ගියාම ඔයාලට හම්බෙනවා එක එක ගොඩක් links හම්බෙනවා visa conditions ගැන එහෙම දැනගන්න පුළුවන්. ඉතින් අපේ අද topic එකට අදාළව අපි යන්න ඕනේ මෙන්න මේ first එකට explore visa options. අපි මේකට ගියාම ඊට පස්සේ අපිට එන්න පුළුවන් මෙන්න මේ panel එකට එනවා. ඉතින් මේකේ ඔයාලට තියෙනවා එක එක ආයිත් එක එක sub categories තියෙනවා. මම හිතන්නේ අද අපි කතා කරන මාතෘකාවට අදාළව ගත්තොත් එහෙම අපි ගොඩක්ම ඇත්තටම ફોකස් කරන්නේ මේ work live here permanently මෙන්න මේ categories දෙක ඒ වගේ මේ study category එක තමයි ගොඩක්ම අපි මම හිතන්නේ අද ફોකස් කරන්නේ. තව ඉතින් එක එක categories තියෙනවා. උදාහරණයක් විදිහට මේ visit and tourism ඔයගලන්ට මේ visit වෙන්න පුළුවන් නම් ඒ ගැන තොරතුරු ගන්න පුළුවන්. ඔයගලන් මෙතන මෙන්න මේ link එකට ගියොත්. මුලින්ම අපි කියන්නේ අපි working අපි කොහොමද work කරන්න යනවනේ මෙතන study කරන්න නැත්නම් අපි වෙනම කතා කරමු පසුව. මුලින් අපි මේ දැන් මේ වෙබ්සයිට් එකෙන් අපිට අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන් වගේම දැන් සාමාන්‍යයෙන් දැන් ඊළඟ කෙනෙක්ට ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනෙක්ට මේ දැන් මේක තනියෙන් කරගන්න පුළුවන්ද අපිට? මොකද දැන් ගොඩක් අය හිතනවා මේක තනියෙන් කරගන්න පුළුවන් නැත්නම් අපිට මේක අක්කර මේ සම්බන්ධයෙන් වැඩ කරන ඒජන්ට් කෙනෙක් ගාවට යන්න වෙයිද කියන ප්‍රශ්න මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට අහන දෙයක් මම දැනුවත්වම. ඉතින් දීප මොකද හිතන්නේ ඒක ඒජන්ට් කෙනෙක් ගාවට අපි යන්න ඕන නැත්නම් මේක තනියෙන් අත්‍තරම කරගන්න පුළුවන් දෙයක්ද බැයිද? මොකද දැන් කාලේ අනිවාර්යයෙන් ගොඩක් ජනප්‍රියයි. ඔව් ඒක අනිවාර්යෙන් ඔව් ඒක මෙහෙමයි. දැන් අපි ගත්තොතින් එහෙම මේ Home Affairs website එකේ ඔයාට ඕන හැම විස්තරයක්ම A to Z ගන්න පුළුවන්. ඒ වගේම කවදාවත් Australian government එක ඔයාට recommend කරන්නේ නැහැ කිසිම ඒජන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා මේ වීසා එක දාන්න කියලා. ඒගොල්ලන් දාන්න එහෙම යන්න එපා කියන්නේ නැහැ. ඒගොල්ලන් කවදාවත් recommend කරලා කියන්නේ නැහැ ඔයා මේක ඒජන්ට් කෙනෙක් throughම දාන්න ඕනේ කියලා. ඒක තමයි පළවෙනි දේ. අනිත් එක තමයි ඔයා ඒජන්ට් කෙනෙක් ගාවට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒකට ඒ සේවය වෙනුවෙන් මුදලක් ගෙවන්න ඕනේ. බොහෝ වෙලාවට ඒක ලොකු මුදලක්. සමහර වෙලාවට වීසා ෆී එකට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොස්ට් එක දරා ගන්නත් වෙනවා. අනිත් දේ තමයි ඒජන්ට් කෙනෙක් ගාවට ඔයා කොහොම ගියත් දැන් ඉන්ඩිවිජුවල් සර්කම්ස්ටැන්සස් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ කියන්නේ මම ස්ටඩි කරලා තියෙන දැන් මම ඇප්ලයි කරනවා කියලා හිතනොත් එහෙම මම ස්ටඩි කරලා තියෙන දේවල් මම වැඩ කරලා තියෙන තැන් මගේ ෆීල්ඩ් එක එහෙම ගොඩක් තවත් පුද්ගලෙක්ට සමාන කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම වෙනස්. ඉතින් ඒ ඉන්ෆර්මේෂන් ඒජන්ට් දන්නේ නැහැනේ. ඒජන්ට් උත් කරන්නේ ඔයාගෙන් ඒ ඉන්ෆර්මේෂන්ස් ටික අරගෙන ඒ ඉන්ෆර්මේෂන් ඔක්කොම එයා ගැදර් කරගෙන එයා ෆෝමැට් එකකට හදලා ඊට පස්සේ මේ වගේම පෝර්ටල් එකකට ගිහිල්ලා ඒක අප්ලෝඩ් කරන එක තමයි. ඉතින් අර අතරමැදියාව මගේ හැරලා ඔයාටම ඇප්ලයි කරන්න පුළුවන් මේ Home Affairs වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට account එකක් ක්‍රියේට් කරගෙන ඔයාගේ වීසා කැටගරි එකට අදාළ ඒ ෆෝම්ස් ටික ෆිල් කරොත් එහෙම කරොත් එහෙම කරන්න කලින් ඔයා ඇත්තටම හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ. ඉතින් මම ඇත්තටම හිතනවා එහෙම රිසර්ච් එකක් කරන එක හොඳයි කියලා. මොකද ඒතකොට ඇත්තටම ඔයා දැනගන්නවා මොනවාද මේ වීසාකට ඕනේ. මොන හරි ඒ වීසාකට මොන හරි දෙයක් ඕනේ මොන හරි දෙයක් මදි නම් ඔයාගේ ස්කිල්ස් වලින් පැත්තෙන් හරි අනිත් නැත්තම් වෙන මොන හරි දෙයක් ඔයාට අත්‍යවශ්‍ය නම් ඔයා මේ දේවල් ලබා ගන්නත් පෙළඹෙනවා. ඒ මොකද මේ ඉන්ෆර්මේෂන් ඔයාට ෆස්ට් හෑන්ඩ් ලබා ගන්න පුළුවන් වෙන හින්දා. ඒතර ඔයාට කාගේ මතවත් ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ, රිලයි වෙන්න ඕනේ නැහැ. ඔයාම තමන්ගේ දේවල් කරගන්න පුළුවන්. ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි දැන් ගොඩක් අයට මේ යන්න ඕනේ කියලා හිතන්නේ ඒජන්ට් කෙනෙක් ගාවට මට මේ ඇප්ලිකේෂන් එක දැම්මොත් වැරදෙයිද? එහෙම නැත්නම් මාව රිජෙක්ට් වෙයිද කියලා බය තියෙනවනේ ගොඩක් අයගේ ඔළුවේ. ඒ හින්දා තමයි මම හිතන්නේ ගොඩක් අය අතට මේ ඒජන්ට්ලා පස්සෙන් යන්නේ. එනකොට මේකේ තියෙන වෙනස තමයි කවදාවත් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ නැහැ. ඔයා අතින් අතපසු වීමක් වුණොත්. උදාහරණයක් විදිහට කියමු ඔයාට අමතකුණා ඔයාගේ මොකක් හරි ෆෝම් එකක් අප්ලෝඩ් කරන්න. උදාහරණයක් මම මේ ලේසි උදාහරණයක් ගන්නම් බර්ත් සර්ටිෆිකේට් එක අප්ලෝඩ් කරන්න අමතකුණා කියමුකෝ. එහෙම එකකට අමතකුණායි කියලා කවදාවත් ඒ කියන්නේ වීසා ඔෆිසර් ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරන්නේ නැහැ.
එහෙම අමතක වෙලා තිබ්බොත් එහෙම මේගොල්ලන් ඉවැලුවේට් කරන ෆේස් එකට ආවම මේගොල්ලන් ඔයාලට ඊමේල් එකක් එවයි මෙහෙමයි ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක නැහැ ඒක අප්ලෝඩ් කරන්න කියලා. ඒගොල්ලන් රිජෙක්ට් කරන එකම හේතුවක් වෙන්න පුළුවන් තමයි ඔයා බොරු කිව්වොත් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ. එහෙම නැත්නම් ඔයා මේන් ක්‍රයිටීරියා එකක් සැටිස්ෆයි කරලා තිබ්බේ නැත්නම්. for an example අපි හිතමු ඔයාගේ වයස වෙන්න ඕනේ නිකන් එක්සැම්පල් එකක් විතර අපි කියමු 40ට අඩු වෙන්න ඕනේ. එනකොට ඔයාට ඇත්තටම වයස අවුරුදු 60යි. ඔයා අන්න ඒ වගේ දෙයක් ෆීල් කරලා තිබ්බේ නැත්නම් ඒකට බොරුවක් දාලා තිබ්බොත් අන්න ඒ වගේ තැන්වලදී ඔයාව රිජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැතුව අතපසු වීම උනායි කියලා ඔයාගේ විසා එක කවදාවත් රිජෙක්ට් වෙන්නේ නැහැ. මම ඒක ගැරන්ට් කරලාම කියන්න පුළුවන්. එහෙම අතපසු වීම මං අතිනුත් වෙලා තියෙනවා. මේ වීසා දාද්දි එහෙම කවදාවත් රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඔයාව කන්ටැක්ට් කරලා කියනවා මේ දේ අඩුයි. ඒ හින්දා අපි මේකට හින්දා ඔයා මේ ඉන්ෆර්මේෂන් සපයන්න කියලා. ඔයාව රිජෙක්ට් කරත් ඊට කලින් ඒගොල්ලන් ඔයාව කන්ටැක්ට් කරලා කියනවා මේ හේතු මේ දේවල් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ අඩුයි. ඒ හින්දා ඒකට ඔයාට ඇත්තටම උත්තරයක් තියෙනවා දේ වෙනුවෙන් කියලා. ඒ කියන්නේ එයා ඔයාගෙන් සෙකන්ඩ් ඔපිනියන් එක ගන්න try කරනවා. ඇයි ඔයා මේක මේ විදිහට ෆීල් කරේ? ඔයාව රිජෙක්ට් කරන්න කලින්. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම වැටුණොත් ඔයා මොකක් හරි බොරුවක් කරලා තියෙනවා කියලා අන්න ඒ වෙලාවට තමයි ඇත්තටම රිජෙක්ට් වෙන්නේ. ඉතින් පර්සනලි මම නම් ඇත්තටම හිතන්නේ හොඳම දේ තමයි තමන්ගේ වීසා එක ඔයා ස්ටඩි කරන්න, ඔයා රිසර්ච් කරන්න ඇත්තටම වීසා එකට මොනවද ඕනේ කියලා. එහෙම රිසර්ච් කරලා ඔයාගේ වීසා එක දාන්න. එතකොට ඔයාට ඇත්තටම දැනගන්න ඔයාට පුළුවන් වෙනවා ඇත්තටම මේ process එකේ මොනවද තියෙන්නේ, මට ඇත්තටම මොනවද අවශ්‍ය වෙන්නේ. ඔයා තව අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ඔයාට quality visa application එකක් lodge කරන්න පුළුවන් වෙනවා. අපි ඒජන්ට් කෙනෙක් ගාවට ගියොත් ඒජන්ට් ඇත්තටම ඔයා වගේ clientsලා 10ක් 15ක් ඉන්න පුළුවන්. එයාගේ priority එක බෙදලා යනවා නේද? 10 15 වෙනකොට වෙනකොට ඔයාගේ visa එක දැම්මොත් එහෙම ඔයා විතරයි. අන්තිම කොහොමත් එක්කෙනෙක්ට එයාගේ ඔක්කොම කියන්නේ අනිත්‍යගේ විස්තර ඔක්කොම මත හිටින්නේ නැහැ නේ අතරම. ඒකට තව අපි එක පොඩ්ඩක් විතරයි. ඉතින් අපි තමයි දන්නේ අපි සම්පූර්ණ විස්තර කොහොමද දෙන්නේ කියන එක නේ. අනිවාර්යෙන් ඔව් අන්න ඒක හොඳම පොයින්ට් එකක්. ඉතින් යාතින් මිස්ටේක්ස් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා තනියෙන් වීසා එක දැම්මොත් එහෙම එහා පැත්තේ වීසා එක ඉවැලුවේට් කරන කවුරු හරි ඒජන්ට් නෙමෙයි වීසා ඔෆිසර් නොටිෆයි වෙනවා මේක ඉන්ඩිවිජුවල් ඇප්ලිකේෂන් එකක් කියලා. ඉතින් ඒ කියන්නේ MRA නේ ලෝයර් කෙනෙක් නෙමෙයි සබ්මිට් කරලා තියෙන්නේ. ඉතින් එයා තවත් මානසික විදිහට ඒක බලන්න පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඕනම වීසා ඔෆිසර් කෙනෙක් දන්නවා පුද්ගලයෙක් වීසා එකක් දාන්නේ තනියෙන් දැම්මොත් එහෙම දාන්නේ පළවෙනි වතාවට කියලා. ඒ වුණාට ඒජන්ට් කෙනෙක් through දැම්මොත් එහෙම එයා දාන පළවෙනි ඇප්ලිකේෂන් එක ඒක නෙමෙයිනේ. ඉතින් එතනත් පොඩි දෙයක් තියෙනවා. ඒකට වීසා ඔෆිසර් උනත් බලන්න පුළුවන්. ඇත්තටම මේ වීසා එක පළවෙනි වතාවට දාලා තියෙන දෙයක්. ඉතින් මොකක් හරි මිස්ටේක් එකක් තිබ්බොත් ඒක ඔයාලට නොටිෆයි කරන්න ඉඩ තියෙනවා. මම කියන්නේ එහෙමයි කියලා පළවෙනි වතාවට දාන හින්දා ඒගොල්ලෝ ඔයාව මේ පාස් කරනවායි කියලා. ඒ වුණාට අතපසු වීමක් තිබ්බොත් එයාගොල්ලන් අනිවාර්යයෙන්ම ඔයාව කන්ටැක්ට් කරලා කියනවා මේ දේ මෙහෙම වෙලා තියෙනවා ඇයි ඒ කියලා. ඉතින් දීප කිව්ව විදිහට දැන් ඇත්තටම ඒක තම තමන් කැමැත්ත ඔබට පුළුවන් කැමැත්ත නම් ඒජන්ට් කෙනෙක් ගාවට යන්න. එහෙම නැත්නම් තමන්ටම කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ට කැමති විදිහ කරගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් කියන්නේ දැන් මේ channel එක බලන ගොඩක් IT ශාස්ත්‍රයේ සහ වෙනත් ෆීල්ඩ් වල ඉන්න අයට ඉතින් ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් නම් ආයි තව මුදලක් විදන් කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔබට ඇත්තටම මුදල් කින්දේ ගොඩක් වැදගත් වෙන හන්දා. අපි දැන් හිතුවොත් එහෙම දීප මේ දැන් අපි හිතමු දැන් මේකට දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට දැන් ඕස්ට්‍රේලියාව යන්න අදහසක් තියෙනවා. ඒක සමහරට ස්ටඩි කරන්න වෙන්න පුළුවන් නැත්නම් ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට දැන් එයාට මේ වීසා ඇප්ලයි කරන්න කලින් එයා මුලින්ම ඒ කියන්නේ අපි දන්නා මුලින්ම මේකට ඇත්තටම ඉංග්‍රීසි කියන දැනුම ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒකට අපි කොහොමද මුලින්ම රෙඩි වෙන්නේ? අපි තුන් ඒක ඇප්ලයි කරන්න කලින් මම මොකද්ද ලෑස්ති කරගන්න ඕනේ? පොඩ්ඩක් ඒක අපිට කියજો. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඔයා මොන ඇවෙනිව් එකකින් ගියත් ඒ කියන්නේ ස්ටුඩන්ට් විදිහට ගියත් PR එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ට්ස් පාත්වේ එකේ ගියත් ඔයාට ඉංග්‍රීසි ඕනේ. ඉංග්‍රීසි ඕනේ කියන්නේ මේන්ලි ඇත්තට මේගොල්ලන් බලන්නේ අපිට මේ අර පොයින්ට් සිස්ටම් එකට කැල්කියුලේට් වෙන්න පොයින්ට්ස් හම්බ වෙනවා IELTS හරි PTE හරි ඒ එක්සෑම් දෙකෙන් එකක් කරලා තිබ්බොත්. මම හිතන්නේ තව එක්සෑම් උත් තියෙනවා. මම ඇත්තට මේ ගැන හරියටම දන්නේ නැහැ. IELTS and PTE තමයි මේන්ලි ගොඩක් අය කරන එක්සෑම්ස් දෙක. ඉතින් මේ එක්සෑම් දෙක අපේ ලංකාවේ මට මාව කන්ටැක්ට් කරපු ගොඩක් අයකට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් මට IELTS කරගන්න පුළුවන් වේද මට 6-4ක් හරි 7-4ක් හරි ගන්න පුළුවන් වේද කියන එක. ඒක සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නැහැ අපිට කොහොම හරි එක්සෑම් එක. අන්න ඒකයි. ඔව් අන්න ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ. මේ IELTS කියන්නේ ඇත්තටම ඔව් ඒක ඉංග්‍රීසි එක්සෑම් එකක් තමයි. ඒකට ඉංග්‍රීසි දැනගෙන තියෙන්න ඕනේ. ඉංග්‍රීසි නොලෙජ් එක වාගේ හොඳ වෙන්න ඕනේ. ඒ වුණාට එහෙම වුණත්
ඒකත් එක්තරා එක්සෑම් එකක් විතරයි. සමහර වෙලාවට සුද්දෙක් IELTS ලිව්වොත් එයාට 8 4ක් ගන්න බැරි වෙන්න පුළුවන්. මම දන්න මගේ යාළුවෝ ඇත්තටම ඉන්නවා මෙහි IELTS PT දෙකම කරලා ඒගොල්ලන් සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලන් වගේම ඉංග්‍රීසි කතා කරන කට්ටිය. හැබැයි ඒගොල්ලන් 8 4ක් අරන් තියෙනවා. ඒ ඇයි ඒ අර එක්සෑම් එකේ තියෙන හරි මෙකැනිසම්ස් අඳුරගෙන එක්සෑම් මෙන්ටැලිටි එකෙන් ගිහිල්ලා ඒකට ලිව්වොත් 8 4ක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඕනම කෙනෙක්ට අඩුම තරමේ මාස 3ක්වත් ඒකට ලෑස්ති වෙන්න. ඔයගොල්ලන් මොක් එක්සෑම්ස් කරන්න ලංකාවේ මම හිතන්නේ හොඳ ක්ලාසස් උත් තියෙනවා එක එක ඉන්ස්ටිටියුට්ස් වලින් කරන. ඉතින් ඒ ක්ලාස් එකකට යන්න ඔයාලගේ දැනුම ඔයාලට අඩුයි කියලා හිතනවනම් සමහර අය ඉන්නවා තනියම ස්ටඩි කරලා කරපු අයත් එහෙම ප්‍රශ්නකුත් නැහැ. තම තමන්ගේ දැනුම මට්ටම අනුව වෙනස් වෙනවා. හැබැයි සූදානම ඇතුව ගියොත් අනිවාර්යෙන් IELTS 8 4ක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතඩ් එක හරියට අල්ල ගන්න ඕනේ නේ. එහෙම නේ. අන්න ඒකයි යෝ. අන්න ඒකයි මේන්ම දේ. ඒ කියන්නේ ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි දැන් මෙහි ආවත් කොහොමත් ඉංග්‍රීසියෙන් ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක කෝකටත් හොඳයි. අපේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක නේ ඉංග්‍රීසි අපේ පළවෙනි ලැන්ග්වේජ් එක නෙමෙයිනේ. එහෙමයි කියලා 8 4ක් ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද මම ඒක මේ ඒ කියන්නේ සාහසුද්දෙන්ම කියන්න පුළුවන් මම දන්න අය ඕන තරම් ඉන්නවා. සාමාන්‍ය අපි ඔයගොල්ලන් වගේම ඉංග්‍රීසි කතා කරන. ඒගොල්ලන්ට මේ මහා ලොකු ඇක්සන්ට් එකක් එහෙම කිසිම දෙයක් නැහැ. අපි ඔයගොල්ලන් වගේම තමයි ඉංග්‍රීසි කතා කරන්නේ. 8 4ක් අරගෙන PR ලස්සනට දාපු අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙහි ඉන්න අයත් ඉඳලා කරලා තියෙනවා. ලංකාවෙන් මගේ ආපු යාළුවොත් කරලා තියෙනවා. ඒක ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන් කියන එක තමයි මගේ නම් මතය. අන්න 8 4ක් ගත්තොත් එහෙම ඕගලන්ට මේ හොඳ ලකුණු ගාණක් හම්බ වෙනවා මේ PR ඇප්ලිකේෂන් එකේ පොයින්ට් සිස්ටම් එකේ. ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ ඇප්ලයි කරන්න කලින් අපි මාස කිහිපයකට කලින් නම් මේක රෙඩි වෙලා මේක කොහොමද අපි එක්සෑම් එක පාස් වුණාට පස්සේ පුළුවන් අපිට මේ ප්‍රොසෙස් එක පටන් ගන්න නේ. ඩෙෆිනිට්ලි ඔව්. මොකද මම හිතන්නේ IELTS වලට ලොකු ගාණක් යන්නේ නැහැ ලංකාවේ සල්ලි වලිනුත්. ඉතින් ඔයා මයිග්‍රේට් වෙන්න අදහසක් තියෙනවා නම් IELTS මම හිතන්නේ ඕස්ට්‍රේලියාව විතර නෙමෙයි ලෝකෙ ගොඩාක් රටවල් වල පිළිගන්නවා. USA හිටලන් පිළිගන්නවා මම හිතන්නේ USA වල නම් සමහර TOEFL මේ IELTS වලට වඩා ප්‍රොමිනන්ට් ඇති. ඒ අරෙන්න අනිත් හැම රටක්ම IELTS පිළිගන්නවා. ඉතින් ඔයාගේ මම නම් ඇත්තටම දැන් ඕන එක්කෙනෙක් මගෙන් අහුවොත් එහෙම මොකද්ද කරන්න ඕනේ කියලා මම මුලින්ම කියන්නේ IELTS කරලා ඉන්න කියලා. මොකද ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඔයා ස්ටුඩන්ට් ගියක් තියෙන්න ඕනේ, මයිග්‍රේට් වුණත් තියෙන්න ඕනේ. අනිත් එක දැන් migration purposes වලට IELTS අවුරුදු 3ක් වැලිඩ්. ඉතින් ඔයා කරොත් එහෙම ඔයාලා try කරන්න පුළුවන් ඊළඟ අවුරුදු 3 වෙනකම්. හරි. අපි හිතමු දැන් එහෙනම් යන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් දැන් මේ channel එක බලලා එයාට IELTS exam එක කරලා ඒක අවශ්‍ය ලකුණු ටික කරගත්තා. දැන් Tamanටම පුළුවන් නේද මේ check කරගන්න site එකෙන් අපිට කොච්චර point ගානක් Taman තියෙන experience එකට Taman ගාව තියෙන qualifications වලට ඒක තමන්ගේ තියෙන ඩිග්‍රී හරි මොන හරි qualifications වලට ඊට අමතරව තමන් යන පාර්ට්නර්ගේ experience එකත් එක්ක කොහොම හරි ඒ වගේ මොන හරි තමන්ටම check කරගන්න පුළුවන් නේද මේක apply කරන්න කලින් point කීයක් තමන්ට හම්බ වෙයිද කොහොමද මට යන්න පුළුවන්ද බැයිද කියන දේ ගැන මම පොඩ්ඩක් screen share එකක් කරලා ඒ website එකත් ඔයගලන්ට පෙන්නන්නම් ඔව් මේ කලින් අපි හිටපු screen එක ඉතින් දැන් මම මේකට එක උදාහරණයක් විදිහට ගන්න මේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා කියන එක සබ් ක්ලාස් 189 මේ වගේ එක එක කැටගරිස් තියෙනවා අපි ඒව ගැන පස්සේ වෙලාවක කතා කරමු ඉතින් මේකේ ගියාම ඕගලන්ට මේ එලිජිබිලිටි කියන ටැබ් එකට ගියාම ඕගලන්ට මෙතන පේනවා ඕගලන්ට තියෙන්න ඕනේ කියලා 65 points හරි නැත්නම් ඊට වැඩියෙන් හරි ඉතින් point calculator එකට ඕගලන්ට මේ මෙන්න මෙතන මේ link එක click කරලා යන්න පුළුවන් මම ඒක open කරලා තියෙන වෙනම ටැබ් එකක මෙතන ඉතින් ඔයගලන්ට බැලුවහම මෙතන දැන් මේ point මේක calculator එකක් online calculator එකක් ඔයා apply කරන්න ඕන visa එකේ category එක මෙතන select කරන්න පුළුවන් මම දැනට 189 select කරලා තියෙනවා ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන ඊට පස්සේ තියෙනවා ඔයාගේ එක එක මොනවාද ඔයාගේ මේ criterias මේක තමයි age එක English language requirements මම මෙතන proficient English දාලා තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලට experience කොච්චර තියෙනවද කියලා දාන්න පුළුවන් ඊට පස්සේ Australian experience කොච්චර තියෙනවද කියලා දාන්න පුළුවන් අපි දීප sample එකක් අපි දාගෙන යන්න පල්ලෙහාට පොඩ්ඩක් මේ දාර්ශනික අපි cover එක නිකන් හිතලා බලමු. ඔව් දැන් මම එහෙනම් අලුත් ටැබ් එකක් ඕපන් කරලා දැන් මෙහෙම තමයි මුලින් පටන් ගන්න. ඉතින් මම මේක 189 select කරන්නම්. ඒක තමයි ගොඩක් අය apply කරන visa category එක. sub class එක. ඉතින් age එක අහනවා මුලින්ම. ඉතින් උදාහරණයක් විදිහට මම දැනට දාන්නම් ඔයා 33 44 කෙනෙක් කියලා. English language requirement එක අහනවා. ඉතින් මෙතන මේගොල්ලන්ගේ තියෙන මේ categories එක proficient English, superior English. Superior English වලට යන්නේ 8 each.
ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි වලට යන්නේ මම හිතන්නේ 7 each. ඔයගලන්ට ඒ ඔක්කොම මේවා මේ මෙතන මේ link එකට ගියාම බලා ගන්න පුළුවන්. අපි දැනට දාමු superior english. ඒ කියන්නේ ඔයාලට 8 each තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාගේ experience ඔයාගේ academy එකේ ඔයාගේ relevant field එකේ කොච්චර කාල තියෙනවද කියලා අහනවා. අපි උදාහරණයක් කියලා දාමු 5 ඉඳන් 5ත් 8ත් අතර කියලා. ඉතින් ඊට අහන Australian experience කොච්චර තියෙනවද කියලා. ඉතින් ඒතර ඔයාලට දාන්න පුළුවන් at least දැන් මේකේ එක categories තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට දාමු මෙහි ඉන්න කෙනෙක් 1 to 3 years තියෙනවා කියලා. ඊට පස්සේ education qualifications අහනවා. ඔයාට PhD එකක් තියෙනවද? diploma එකකටද කරලා තියෙන්නේ? නැත්නම් bachelor degree එකක් තියෙනවා. අපි දැනට bachelor degree එක select කරමු. ඊට පස්සේ දැන් මේක 189 මම අර මේ ප්‍රශ්න අහන්නේ මම අර select කරපු question එක මේ sorry category එක අනුව. දැන් 189 කියන්නේ ගොඩක් වෙලාවට මෙහි ඉන්න එක ආය apply කරන category එකක්. ඉතින් ඒ හින්දා ඒගොල්ලන් අහනවා මෙතන මේ ඔයගොල්ලන් Australian study requirement එක fulfill කරලා තියෙනවද කියලා. මේ ඉතින් අපි දැනට ඒක no කියලා දාමු. ඊට පස්සේ ඔයාගේ වෙන මොන හරි specialist education qualifications තියෙනවද කියලා අහනවා. අපි ඒකට yes කියලා දාමු. ඊට පස්සේ මේ credential community language මේක දැන් තවත් ඔයගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන් එක විදියක්. හැබැයි මට හොඳටම හරියටම sure නැහැ ලංකාවේ මේක කරන්න පුළුවන්ද කියලා. හැබැයි මෙහි ඉන්න එක්කෙනෙක්ට නම් ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට student ආපු එක්කෙනෙක් මෙහි PR apply කරනවා නම් මේක කරන්න පුළුවන් exam එකක්. මේක ඇත්තටම ටෙස්ට් කරන්නේ ඔයගොල්ලන්ගේ English knowledge එකට අමතරව මෙහි පිළිගත්ත අනිත් languages ගැන. දැන් උදාහරණයක් විදිහට මට පුළුවන් අපි ලංකාවේ කෙනෙක්ට නම් සිංහල exam එකක් මේක ඇත්තටම. ඒ කියන්නේ මේක translation හරි interpreter හරි exam එකක්. ඉතින් ඔයාට සිංහල to English interpret කරන්න හරි translate කරන්න හරි පුළුවන්ද කියන එක තමයි මේකෙන් බලන්නේ. වෙන වචන වලින් කිව්වොත් ඔයාගේ සිංහල දැනුමටත් ලකුණු හම්බ වෙනවා. ඒ එක්සෑම් එක කරලා තියෙනවා. ඉතින් අපි දැනට ඒක කරලා නැහැ කියලා දාමු. රීජනල් ඒරියාස් වලින් ඉන්න කැමතිද කියලා අහනවා. ඉතින් අපි ඒකට ඕන no කියලා දාමු. පාර්ට්නර් ස්කිල්ස් අහනවා. අපි දාමු එකට පාර්ට්නර් කම්පියුටර් ඉංග්‍රීසි තියෙනවා කියලා. ප්‍රොෆෙෂනල් එක මේ ප්‍රොෆෙෂනල් එක කියන්නේ තවත් මෙහෙ අර ස්ටුඩන්ට් ආපු කෙනෙක්ට යන ලකුණු ගන්න පුළුවන් මාර්ගයක්. එළියේ ඉඳන් ඇප්ලයි කරන කෙනෙක්ට ඒක නැහැ. අපි කරන no කියලා දැම්මොත් එහෙම දැන් ඔයාලට පේනවා මගේ total score එක 90. ඉතින් ඔයාලට මේ මෙතන තියෙන එක එක parameters වෙනස් කරලා බලන්න පුළුවන් ඔයාගේ අන්තිමට එන ලකුණු මට්ටම කීයද කියලා. මේ අපි අනිවාර්යයෙන්ම ලකුණු 65 ඉක්මවා යන්න ඕනේ මේකට apply කරනවා නම්. definitely ඔව් 65 තමයි cut off mark එක. හැබැයි ඔයා 65ක් ගන්න මෙතන බලන්න එපා. පුළුවන් තරම් වැඩි වෙන්න ඕනේ. 65ක් ගත්තාට ඇත්තට මේ දවස්වල නම් මම හිතන්නේ මේ දවස්වල නෙමෙයි ඉස්සරත් හම්බෙන්නේ නැහැ. 65න් ඔයා එලිජිබල් වෙන්නේ අර pool එකට එන්ටර් වෙන්න විතරයි. අපි මම හිතන්නේ අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා ටිකක්. පුළුවන් තරම් වැඩිපුර ලකුණු තිබ්බොත් තමයි ඔයාට වීසා එක ගන්න වීසා එක ඉක්මනටම හම්බෙන්නේ. හරි හරි. එහෙනම් මම හිතන්නේ මේක වීඩියෝ බලන හැමෝටම තේරෙනවා ඇති. මම මේ සයිට් එකේ link එක description එකේ සඳහන් කරලා තියන්නම්. ඉතින් තමන්ටම පුළුවන් චෙක් කරගන්න මේ point system එකට ගිහිල්ලා මේකට apply කරන්න ඔයගොල්ලන්ට සුදුසුකම් තියෙනවද නැද්ද කියන දේ ගැන. එහෙම යම් කිසියකින් එහෙම මදි නම් අපිට තියෙන chance එක තමයි දීපර මොකක් හරි ක්‍රමයකින් point වැඩි කරගන්න උත්සාහ කරන එක නේ. IELTS exam එකේ point ගන්න වැඩි කරගත්තොත් හෝ ඔයාට උදාහරණයක් විදිහට ඔයාට හිතලා දාන්න පුළුවන්. දැන් ඔයාට දැනට IELTS අපි කියමු තියෙන්නේ 6.4ක් කියලා. ඔයාට දාන්න පුළුවන් 8.4ක් දාලා බලනවා මට points කීයක් එනවද කියලා. ඉතින් එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාට හොයාගන්න පුළුවන් නම් මට එතකොට මේ ඕන points ගන්න එනවා කියලා ඊළඟට ඔයාගේ target එක වෙන්න ඕනේ. හරි මම කොහොම හරි 8.4ක් ගන්නවා කියන එක. ඉතින් අපි අර කලින් කතා කරපු point එකට ආයිත් ගියොත් එහෙම ඒජන්ට් කෙනෙක් ගාවට ගියාමත් එයාත් කරන්නේ ඔන්න ඔය සිස්ටම් එකට දාලා ඔයාට කියනවා මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා. ඉතින් ඒකට එයා ලොකු charge එකක් ගන්නවා. ඉතින් Tamanටම කරගන්න පුළුවන්. ඒක තමයි මේ විස්තර ටික චෙක් කරලා බලලා ඒගොල්ලෝ අඩුපාඩු ටික අපිට කියනවා කරගන්න ඕන ටික නේද? ඉතින් මම හිතන්නේ ඒක Tamanටම චෙක් කරගන්න පුළුවන් නම් ඉතින් මෙහෙමයි ඒක අපි අත්‍තරම ඉතින් අර ඒක Tamanට එහෙම කියෝලා කරගන්න අමාරුකම් තියන අය ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒජන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා මේක කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේක මේ විදිහට අපි දැන් Taman තීරණයක් ගත්තා යන්න පුළුවන්ද බැයිද Tamanගේ qualification okayද කියලා. දැන් මේක apply කරන්න ගියාම අර දීප කිව්වා හලින් මේ වීසා වර්ග කීපයක් තියෙනවා කියලා නේ. අපි ඒකේ පොඩ්ඩක් ඒ වර්ග මොනවද කියලා සහ common දේවල් කියන්නේ අපි හැමෝම එකක් ගන්න කතා කරන්න ඇත්තටම වෙලා මදි හන්දා අපි ගොඩක් වෙලාවට මේ දවස්වල කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්න commonly use කරන වීසා categories ගැන පොඩ්ඩක් කියමු. ඔව් ඉතින් ඕස්ට්‍රේලියාවට එන ශ්‍රී ලංකන් population එකෙන් මම හිතන්නේ 90ක් විතරමයි use කරන්නේ එක්ක ස්ටුඩන්ට්. ඒ කියන්නේ මෙහි higher education වලට එන එක. එතකොට ඒක ඔයා ඩිග්‍රියට එනවා වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් O level ඉවර වෙච්ච ගමන් වෙනවා එන්න පුළුවන් ඩිප්ලෝමා එකකට ඇවිල්ලා ඊට පස්සේ ඩිග්‍රී කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්න පුළුවන්. තව සුළු ප්‍රමාණයක් කට්ටිය ඉන්නවා මාස්ටර්ස් වලට එන ස්ටිල් ස්ටුඩන්ට් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. තවත් ඉතාමත් සුළු ප්‍රමාණයක් ඉන්නවා PhDs වලට එන. ඉතින් ඒක ඊටත් වඩා පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ. ඒක තමයි එක කැටගරි එකක්. අනිත් පැත්තෙන් තමයි ඔය ස්කිල් මයිග්‍රන්ට් වීසා කියන කැටගරි එක. ඉතින් එතකොට ඔයා කිසිම වෙලාවක මේ ඉගෙන ගන්න නෙමෙයි එන්නේ. ඔයා එන්නේ මේ ස්ථිර පදිංචිය සඳහා. එතකොට ඔයාට ස්ථිර පදිංචිය සඳහා මේට ආවහම මේ ඔස්ට්‍රේලියන් කෙනෙක්ට හම්බෙන දේවල් වලට ගොඩාක් සමාන දේවල් ඇත්තටම හම්බෙන්නේ නැත්තේ ඔයාට වෝට් කරන්න බෑ ඉලෙක්ෂන් එකේ. එච්චරයි හම්බෙන්නේ නැත්තේ. අනිත් හැම පහසුකමක්ම තියෙනවා මේ කියන්නේ ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක්ට තියෙන හැම පහසුකමක්ම වගේ තියෙනවා. ඉතින් ඒකෙත් ගොඩාක් කැටගරිස් තියෙනවා. අපි දැන් ඉස්සෙල්ලා බැලුවේ 189 කියන්නේ සබ් ක්ලාස් 189 කියන්නේ ගොඩාක්ම කොමන් කැටගරි එක. ඒ කියන්නේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා. එතකොට ඔයාගේ මොකක් හරි ප්‍රොෆෙෂනල් ස්කිල් එකක් තියෙනවා ඔයා මේ රටට අත්‍යවශ්‍ය වෙන. ඉතින් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් accounting එහෙම නැත්නම් IT ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න පුළුවන්, health care ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි ඔයාගේ ස්පෙસિෆික් ස්කිල් එකක් තියෙනවා මේ රටට ඕන. ඉතින් ඒ ස්කිල් එක ඔයාට තියෙන හින්දා ඔයාට ඉමිග්‍රේට් වෙන්න මේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් මේ හදලා තියෙනවා පාත්වේ එකක්. සෝරි පොඩ්ඩක් ඩිස්ටර්බ් කරාට මේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි ගොඩක්ම ඔයා හිතන්නේ මේ මොන වගේ ස්කිල්ස්ද සාමාන්‍යයෙන් ගොඩක් ඩිමාන්ඩ් එකක් වැඩි. ඒ කියන්නේ වාට විතර ප්‍රොෆෙෂනල් පැත්තෙන් ගත්තොත් IT සෙක්ටර් එකද සහ තව මොකක් හෙල්ත් සෙක්ටර් එක මොන වගේද ගොඩක් මේ වගේ ඩිමාන්ඩ් එක වැඩි? ඔකියුපේෂන්ස් පැත්තෙන් ගත්තොත් ඩිමාන්ඩ් එක මේ දවස්වල නෙමෙයි හැමදාම වැඩිම තියෙන හෙල්ත් කෙයාර් වලට. ඉතින් කවදාවත් හෙල්ත් කෙයාර් ඔකියුපේෂන් එකක් කරපු ඒ කියන්නේ අර තියෙන ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩිමාන්ඩින් ඔකියුපේෂන්ස් මොනවද කියලා තියෙන ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එක යූෂුවලි අප්ඩේට් වෙනවා හැම ජුලයි 1 වෙනිදාම. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් එක එක තියෙන්නේ ජූන් 1 to ජුලයි 1 to ජූන් 30th. ඉතින් හැම ජුලයි 1 ම තමයි ඒක අප්ඩේට් වෙන්නේ. සමහර අවුරුද්දේ මැදත් අප්ඩේට් වෙලා තියෙනවා. හැබැයි කවදාවත් එහෙම අප්ඩේට් වෙද්දී හෙල්ත් කෙයාර් රිලේටඩ් ඉන්ඩස්ට්‍රීස් ඔකියුපේෂන්ස් අයින් වෙලා නැහැ. IT අයින් වෙලා තියෙනවා, accountancy ගොඩක් අයින් වෙලා තියෙනවා ගොඩක් සැරයක්. ඒක දෙක තමයි ගොඩක් අපි ප්ලෑන් කරාට සමහරට ඊළඟ අවුරුද්දේ අපි ප්ලෑන් කරලා එන්ඩ්ලයිස් දෙද්දි සමහරට ඒක නැති වෙන්නත් පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. ඔව් ඒක ගොඩක්ම බලපානවා මේ ස්කිල් ඔකියුපන්ට්ලාට වඩා ඔය මේ ස්ටුඩන්ට් එන අයට. දැන් මම එන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න හිතමුකෝ අපි උදාහරණයක් විදිහට IT ඉගෙන ගන්න එනවා වෙන්න පුළුවන් දැන් තියෙන ඩිමාන්ඩ් ලිස්ට් එක බලලා. හැබැයි මම ස්ටුඩන්ට් ඉවර වෙලා අවුරුදු දෙකකින් ඉවර වුණා. අවුරුදු දෙකකින් හරි තුනකින් හරි ඉවර වුණාම ඒක ලිස්ට් එකේ නැති වෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි වෙන විදියක් මොකක් හරි හොයාගන්න වෙනවා. ඉතින් ඒක ලොකු රිස්ක් එකක්. මේක තමයි. හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් තව අහපු දෙයක් තමයි දැන් ඔය ලංකාවේ කට්ටිය එන්න ගියාම දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන විවිධාකාර ස්ටේට්ස් වලට එනවා. ඒ කියන්නේ මම හිතන්නේ එහෙමත් වීසා කැටගරි එකක් තියෙනවා නේ? ඔව් එහෙම කැටගරි එකක් තියෙනවා. ඒකට කියන්නේ ස්ටේට් ස්පොන්සර්ෂිප් වීසා කියලා. ඔව් ස්ටේට් ස්පොන්සර්ඩ් වීසා කියලා. ඒ කියන්නේ ඒකේ ඇත්තටම එතකොට වෙන්නේ සමහර ස්ටේට්ස් තියෙනවා. for an example අපි ගමු northern territory. northern territory කියන්නේ ඔස්ට්‍රේලියාවේ උඩ ස්ටේට් එකක්. ඉතින් ඒ ස්ටේට් එකේ ගොඩක් වෙලාවට තියෙනවා ගොඩක් එක ජොබ්ස් තියෙනවා. ඒක හිතන්නකෝ IT පැත්තේ ගොඩක් ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ ස්ටේට් එකේ පොපියුලේෂන් එක මාර අඩුයි. ප්ලස් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඉතින් ඒ ස්ටේට් එකට ඕනේ මිනිස්සුන් ඒ ස්ටේට් එකට ගෙන්නගෙන ඒක ඩෙවලොප් කරන්න ස්ටේට් එක. මම මේ ඩෙවලොප් කරන්න කිව්වා කියන එකේ වරදවට අහගන්න එපා. ඒක ඩෙවලොප් නැති ස්ටේට් එකක් නෙමෙයි. ඒක fully developed ස්ටේට් එකක්. මෙහෙත් එක්ක කම්පෙයාර් කරන එක හිතන්න යන්නේ. ඔව් ඒක fully developed ස්ටේට් එකක්. හැබැයි ඒ ස්ටේට් එකට ඇත්තටම මිනිස්සු ඕනේ. තව ඒ හින්දා ඒගොල්ලන් කරන්නේ ඒ ස්ටේට් ස්පොන්සර්ෂිප් එකක් ඩික්ලෙයාර් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ ස්ටේට් එකට එන්න. ඉතින් එතකොට ආයිත් end of the day වෙන්නේ මොකද දන්නවද? අර පොයින්ට්ස් ස්කීම් එක අපි ඉස්සලා බැලුවේ. අන්න එතනට ස්ටේට් එකෙන් ලකුණු ගාණක් ඔයාලට relocate කරනවා. එතකොට ඔයාගේ ලකුණු ගාණ තව ටිකක් වැඩි වෙනවා. හැබැයි ඒකේ කැච් එක තමයි කැච් එක කියලා කියන්නත් බෑ. ඒකේ රිසල්ට් එක තමයි ඔයා ඇවිල්ලා minimum 2 years ඒ ස්ටේට් එකේ ඉන්න ඕනේ. ඇවිල්ලා මුලදී minimum 2 years ඉන්න ඕනේ. ඉතින් minimum 2 years ඉන්නවා කියන්නේ ගොඩක් වෙලාවට ජීවිත කාලෙම ඉන්නවා වගේ තමයි ඉන්න වෙනවා නෙමෙයි ඉන්දෙනවා. ඉතින් ඇවිල්ලා සෙටල් වුණාන් පස්සේ ආයෙ එතනින් යන්නේ නැහැ. ඔව්.
සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි දැන් ඒක ගොඩක්ම ඒතර අර කලින් පොයින්ට් සිස්ටම් එකේ පොයින්ට් ගන්නට ටිකක් අර මේ ඉහළ පොයින්ට් ගන්නට එන්න බැරි නම් අපිට අර වගේ පොයින්ට් මේ සිස්ටම් එක try කරන්න ඕන පුළුවන් නේ. ඔව් අනිවාර්යෙන් ඔව් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ පොයින්ට්ස් ගන්න වැඩි කරගන්න එක විදිහ. හැබැයි වැඩේලා තියෙන්නේ අර දැන් මේන් ස්ටේට්ස් තියෙනවනේ මේ ගොඩක් අය එන ස්ටේට් දෙක තමයි වික්ටෝරියා. ඒ කියන්නේ මෙල්බර්න් අගනුවර වෙන එක. අනිත් එක තමයි නිව් සවුත් වේල්ස් සිඩ්නි අගනුවර වෙන එක. ඔය දෙකේ එහෙම ස්ටේට් ස්පොන්සර්ෂිප්ස් දෙන්නේ ගොඩාක් හෙනම රෙයා ස්කිල්ස් වලට විතරයි. ඒ කියන්නේ IT ඒ වගේ ඒවාට ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. මොකද එහෙම අය ඕන තරම් ඉන්නවා ඒ ස්ටේට්ස් දෙකේ. ඉතින් ඔයාට තියෙන ස්කිල් එකත් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට සමහරවිට දැන් හෙන ස්පෙસિෆික් ස්කිල්ස් වලට මෙහෙ තියෙන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් වෙලාවට IT accounting වගේ ඒවට මේ නිව් සවුත් වේල්ස් වල හරි වික්ටෝරියා වල හරි ස්ටේට් ස්පොන්සර්ෂිප් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඉතින් ගොඩක් ඈත ස්ටේට්ස් වල දෙන්න පුළුවන්. ඩාවින් ඒ කියන්නේ නොදර්න් ටෙරිටරි නැත්නම් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වගේ ඒවා දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයා හෙට යන්න ඕනේ. ඒක තමයි කැච් එක. right. දැන් අපි දන්නවා එතකොට අපි ඇප්ලයි කරන්න ගියාම මුලින්ම IELTS හරි PT හරි එක්සෑම් කරලා ඊට අවශ්‍ය පසුබිම හදාගෙන ඊට පස්සේ අවශ්‍ය වීසා කැටගරි එක සිලෙක්ට් කරලා කරන්න ඕන දෙකෙන් දැන් මම හිතන අදහසක් හැමෝටම තියෙනවා. ඊළඟට දීප ඔයා හිතන්නේ මොකක්ද අපි ඊළඟ කරන්න ඕන? අපි මුලින්ම ස්කිල් ඇසස්මන්ට් එක කරගන්න ඕනි කියලා කතාවක් කිව්වා. පොඩ්ඩක් ඒක විස්තර කිව්වොත්. ඔව් වෙනවා. so ඊට පස්සේ අපි මුලින්ම ඊළඟට කරන්න ඕනේ අපි දැන් IELTS ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපේ ස්කිල් ඇසස්මන්ට් එක ලොජ් කරන්න ඕනේ ඇසස්මන්ට් බොඩි එකත් එක්ක. එතනදී ඇත්තටම වෙන්නේ ඔයාගේ මොකක් හරි තියෙන ප්‍රොෆෙෂනල් ස්කිල් එක උදාහරණයක් විදිහට accounting හරි නැත්නම් health care industry එකේ doctor කෙනෙක් හරි නැත්නම් engineer කෙනෙක් හරි නම් මෙහි relevant body එකත් එක්ක ඔයාගේ skill එක assess කරනවා. ඒතර මේ body එක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් IT කෙනෙක් නම් ACS Australian Computer Society. එතකොට engineer කෙනෙක් නම් Engineers Australia. ඒ වගේ එක category එක skill professions වලට එක category එක assessment bodies තියෙනවා. ඉතින් ඒගොල්ලන් mainly assess කරන්නේ ඔයාගේ education qualification එකයි experience එකයි. education qualification ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට accountant කෙනෙක් නම් එයාගේ accountancy degree එක නැත්නම් CMA ඒ වගේ professional qualifications assess කරලා කියනවා හරි ඔයාගේ education එක මෙහි degree equivalent education එකක් තියෙනවා. අන්න එයාගේ qualification එකක් තියෙනවා කියලා ඒගොල්ලන් ඔයාව assess කරනවා. experience පැත්තෙන් ගත්තොත් වෙන්නේ ඔයාව prove කරන්න ඕනේ ඔයා මේ ටාස්ක් කරලා තියෙනවා කියලා ඔයාගේ ප්‍රොෆෙෂන් එකට අදාළව. උදාහරණයක් විදිහට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් quality assurance develop කරලා තියෙන්න ඕනේ, test case ලියලා තියෙන්න ඕනේ, මොන හරි systems develop කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒවා ඒගොල්ලන් ඇත්තටම බලන්නේ case by cases ඒ කියන්නේ case by case ඔයාගේ කතා කරනවා මේ ඇත්තටම ඔයාගෙන් ඉල්ලනවා employee එකෙන් letter එකක්. ඉතින් ඔයා letter එක ඇතුළේ ඒ ඔක්කොම දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ දිග ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. ඒකේ තියෙනවා ඔයා කරලා තියෙන functions ඔයාගේ job responsibilities ඔක්කොම දාන්න ඕනේ. right. ඉතින් දැන් මම පස්සේ අතරම අන්තිමට වෙන්නේ ඔයාට certificate එකක් issue කරනවා. හරි. ඔයා දැන් අපි ඕස්ට්‍රේලියාවේ හැටියට accountant කෙනෙක් කියලා recognize කරනවා කියලා. ඒක තමයි අතරම වෙන්නේ. හරි. ඒතර ඒකෙන් පස්සේ ඊළඟ මොකක්ද අපි step එක? ඊළඟ step එක. ඔව් ඊළඟ ස්ටෙප් එක තමයි අපි ලොජ් කරන්න ඕනේ අපේ EOI එක. EOI එක කියන්නේ expression of interest. මේකට සල්ලි කීයක්වත් යන්නේ නැහැ. මෙතනදී ඇත්තටම වෙන්නේ ඔයාගේ skills register කරනවා වෙනම portal එකක. immigration website එකේ තියෙන portal එක. ඉතින් එතකොට අනිත් ඔක්කොම ඔයාගේ මේවා satisfy වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ඔයාගේ points ටික තියෙන්න ඕනේ. points 65 හරි ඊට වැඩි ගාණක් හරි ඒ හැමදේම ඇතුළත් කළා ඔයා form එකක් fill කරලා ඔයා submit කරනවා. ඔයාගේ interest එක express කරලා Australian government එකට හරි මම කැමතියි migrate වෙන්න කියලා. එතකොට ඒකේ back end එකේ වෙන්නේ ඔයාගේ form එක යනවා pool එකකට. එතකොට දැන් ඔයාගේ occupation එකට අදාළව අපි ගත්තොත් එහෙම software engineer කෙනෙක් නම් ඒ software engineersලා ඉන්න pool එකට යනවා. ඊට පස්සේ ඒ pool එකේ ඔයාගේ තියෙන position එක determine වෙන්නේ ඔයාගේ තියෙන overall ලකුණු මට්ටම අනුව. හිතන්නකෝ ඔයාට ලකුණු 65ක් තියෙනවා කියලා. එහෙනම් ඔයා ඇත්තටම ඉන්නේ අර බේස්ම යටම level එකේ. ඔයාට 80ක් තියෙනවා නම් 90ක් තියෙනවා නම් 100 ගණන් තියෙනවා නම් එතකොට උඩ ටික උඩට එනවා. එතකොට අනිත් පැත්තෙන් immigration එක පැත්තෙන් වෙන්නේ ඒගොල්ලන්
හැම ඉන්විටේෂන් රවුන්ඩ්ස් කියලා දෙයක් තියෙනවා. ඒතර ඉන්විටේෂන් රවුන්ඩ් එක මාසෙකට එක සැරයක් වෙන්න පුළුවන් නැත්නම් සමහර කාලවල මාස දෙකකට සැරයක් එක ඩිපෙන්ඩ් වෙනවා කාලෙන් කාලෙට. ඉතින් ඒගොල්ලන් හැම ඉන්විටේෂන් රවුන්ඩ් එකකදීම ඩිටර්මින් කරනවා හරි මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකේදී ඕස්ට්‍රේලියාවට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා උදාහරණයක් විදිහට අපි කියමු නිකන් රැන්ඩම් නම්බරයක් ගන්න 30ක් ඕනේ කියලා. 30ට වඩා වැඩි ගොඩක් වෙලාට 30ක් ඕනේ කියමුකෝ. ඉතින් ඒගොල්ලන් කරන්නේ අර උඩම ඉන්න 30 පික් කරනවා. එතකොට ඔයාව පික් වෙන්නේ ඔයා දාපු දවස අනුව නෙමෙයි ඔයාට තියෙන ලකුණු මට්ටම අනුව. එතකොට සමහරලාට අපි ඇප්ලයි කරනකොට ඒ කියන්නේ අද ඇප්ලයි කරන කෙනාට පස්සේ තව දවස් දෙක තුනක් ගිහිල්ලා ඇප්ලයි කරලා එයා පිටිපස්සට යන එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ තමයි ඉන්නේ. පොයින්ට්ස් ඒ කියන්නේ ප්‍රයිමරි මෙකැනිසම් එක සිලෙක්ට් කරන පොයින්ට්ස් ගන්න. ඊට පස්සේ තමයි දවස. ඒ කියන්නේ හිතන්නකෝ ඔයයි මයි දෙන්නම ලකුණු 90යි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ට අපි දෙන්නම එක්කෙනෙක් තෝරගන්න ඕන නම් එහෙනම් කලින් ඇප්ලයි කරපෙන්න. හැබැයි මුලම ක්‍රයිටීරියා එක වෙන්නේ ලකුණු ගන්න. ඕකේ. එතකොට දැන් අපි දැන් ඒකත් ඇප්ලයි කරාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ එවිඩන්ස් ඒ අදාළ දේවල් වලට අදාළ එවිඩන්ස් ඒගොල්ලෝ බලනවද කොහොමද? ඔව් දැන් ඔයාට ස්කිල් ඇසෙස්මන්ට් එක ස්කිල් ඇසෙස්මන්ට් එක නෙමෙයි දැන් EOI එක අප්‍රූව් වෙලා ආවයි කියමු. ඒ කියන්නේ ඉන්විටේෂන් එකක් ආවොත් ඇප්ලයි කරන්න 90% විතර මේ කියන්නේ ඔයාගේ ප්‍රොසෙස් එක ඉවරයි. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි බොරුවක් කරලා නැත්නම් ඔයා ඔක්කොම ඔයාගේ දේවල් හැම තියෙනවා නම් ඉතින් ඕල්මෝස්ට් වීසා එක හම්බුනා වගේ තමයි. ඊට පස්සේ තියෙනවා වීසා එක ලොජ් කරන්න. ලොජ් කරාම ඉතින් ඒගොල්ලන් අර ෆර්දර් ඇසෙස්මන්ට් ටික කරනවා. ඔයා හරියටම ඊට පස්සේ තව ඔයාට මෙඩිකල් එකකට යන්න වෙනවා. මේ මෙඩිකල් ටෙස්ට් එක ලංකාවේ එම්බසි එකෙන් අරේන්ජ් කරලා දෙනවා. ඉතින් ඒකට යන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඔය ඔක්කොම එවිඩන්ස් ඩබල් චෙක් කරලා බලනවා. ඉතින් ඊට පස්සේ ඔයාට වීසා එක ග්‍රාන්ට් වෙනවා set time period එක ඇතුළත. එතකොට දැන් අපි දැන් මේක දැන් අපි ඒ ටිකක් මොනවාට පස්සේ සාමාන්‍ය කියන්නේ මේ process එකට සාමාන්‍ය කාලයක් අපිට කියන්න අමාරුයි නේද? මොකද දැන් පහුගිය දවස්වලත් මම හිතන්නේ අර COVID situation එක හන්දා කල් ගියා ගොඩක් අයගේ නේ. ඔව් ඒක ඇත්ත. COVID situation එක හරහා ඇත්තටම වෙන කිසිම වීසා එකක් දුන්නේ නැහැ මෙහි. බොහොම minimum number of medical related occupations වල අයව ගත්තා. මෙහාට nurse ලව doctors ලව ගෑව ගත්තා. ඒ අරෙන්න අනිත් හැම එකක්ම ඒගොල්ලන් සීස් කරලා තිබ්බේ. මොකද ඇත්තටම මේ බෝඩර්ස් වහලා තිබ්බ හින්දා. හැබැයි මට කලිනුත් කියන්න අමතක වුණා දැන් එහෙම අවුරුදු දෙකක් වහලා තිබ්බ හින්දා මෙහෙ මාර ස්කිල් ෂෝටේජ් එකක් තියෙනවා මේ දවස්වල. මෙහෙ ළඟදී ඔය මේ නිව් සවුත් වේල්ස් වල ප්‍රීමියර් අනවුන්ස් කරලා තිබ්බා මෙහෙට ලක්ෂ ගාණක් දැන් ඕනේ කියලා ඉතුරු වසර ගණනාව ඇතුළත ස්කිල්ඩ් මයිග්‍රන්ට්ස්ලා. ඉතින් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මෙහෙට එන්න ඕන නම් දැන් ඉස්සරහට මෙහෙ ඇත්තටම දැන් මම දැකපු මම මෙච්චර මෙහෙ හිටපු කාලය ඇතුළත එම්ප්ලොයීගේ මාකට් එකක් තියෙන්නේ මේ කාලේ තමයි. මේ දවස්වල ඕන තරම් ජොබ්ස් තියෙනවා. මේ හැම ෆීල්ඩ් එකෙම IT වලිනුත් accounting වලිනුත් ගොඩක් ෆීල්ඩ්ස් වල ඕන තරම් ජොබ්ස් තියෙනවා. මොකද දැන් වෙලා තියෙන්නේ ඉමිග්‍රන්ට්ස්ලා නැති හින්දා එක ජොබ් සෙක්ටර්ස් වල මාර බූම් එකක් තියෙනවා. ඉතින් ජොබ් මේ දවස්වල හොයාගන්න පුළුවන්. ඉතින් ඒක හැමදාම එහෙම තියෙන්නේ නැහැ. ඒ වුණාට ඇත්තටම මේ දවස්වල මෙහෙට ඉමිග්‍රන්ට්ස්ලා ඕනේ. ඒ කියන්නේ දීප දැන් බෝඩර්ස් ඕපන් කරාට පස්සේ මේ අපිට දැන් කියන්නේ මේ දවස්වල ගොඩක් අය ලංකාවේ try කරද්දී මම හිතන්නේ ලොකු chance එකක් තියෙනවා job එකක් හොයාගන්න තියෙන chance එක ගොඩක් වැඩි කියන එක කියන්නේ. ඔව් අනිවාර්යෙන් මෙහෙ ඉන්න අයට කොහොමද දැන් ඒ කියන්නේ ඔයා දැන් බැලුවොත් එහෙම දැන් මට වුණත් එනවා දවසකට 3-4ක් එනවා LinkedIn එකේ messages jobs තියෙනවා කැමතිද කියලා අහලා. ඉතින් ඕනෙක් ගොඩක් අයට එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ මාර විදිහට මාකට් එකේ තියෙනවා jobs අපිට ඕනනම් පික් කරන්න පුළුවන්. ඒක මං හිතනවා තව මාස ගාණක් ඉස්සරහටත් එහෙමම තියෙයි කියලා ඔය ඉමිග්‍රේෂන් ටිකක් බූම් වෙනකම්. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක කරන්නේ කියන්නේ හරිම කාලේ. හරිම කාලේ අනිවාර්යයෙන්. ඔය මාතෘකාව හොයාගත්තේ වෙනුවට හොඳම කාලේ. ඒක තමයි. ඒක ගොඩක් වටිනවා මම හිතනවා වීඩියෝ එක බලන අයටත් මම හිතන්නේ ඒකන්ද ඔයගොල්ලෝට එහෙම අදහසක් තියෙනවා මම හිතන්නේ වැඩි කල් යන්නේ නැත්නම් මම හිතන්නේ මේ තත්ත්වෙ මම හිතන්නේ අවුරුදු තව මාස කීපයක් එක තව අවුරුද්දක් වගේ ප්‍රමාණයක් තියෙයි මම හිතන්නේ ඉදුම නේද? අනිවාර්යෙන් ඔව් මට එකම දෙයක් හරියටම ෂුවර් නැත්නම් මට ෂුවර් නැහැ තාම 189 වගේ වීසා එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. මොකද අර මේ ඉමිග්‍රේෂන් සීස් කරපු හින්දා ඒත් ඔයගලන්ට ඒක ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියා නම් ඒ ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ ඉමි account එකකට log වෙන්න පුළුවන් log වෙලා ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇප්ලිකේෂන් already දාන්න පුළුවන්. හැබැයි සමහරවිට ඒක ඉවැලුවේට් කරන එක ඒගොල්ලන් පහු කරන්න ඉඩ තියෙනවා ඔක්කොම බෝඩර්ස් ඕපන් කරලා ඒ තත්ත්වේ normal වෙනකම්.
හරි. එතකොට අපි IELTS ගැන කතා කරා, ස්කිල් ඇසස්මන්ට් එක, ඒ කියන්නේ සාමාන්‍ය කොහොමද අපි කරගන්නේ කියලා කතා කරා. ඊට පස්සේ අපි EY එක කතා කරා. දැන් එතකොට මේ ඔක්කොම ටික වෙලා අපි වීසා ඇප්ලයි කරන්න ගියාම සාමාන්‍ය කොස්ට් එක කීයක් ඇද්ද? දැන් අපි දැන් මෙච්චර ප්‍රොසෙස් එකේ ගොඩක් අය ප්‍රශ්නයක් ඇති කොච්චර මුදලක් තමන්ගේ අතින් යයිද කියලා සමහරලාට මොකද අන්තිම අවස්ථාවේදී කරන්න ගියාම කොපමණ මුදලක් යයිද? අනිවාර්යෙන් මේන්ලි ඔයගලන්ට මුදල් වැය වෙන අවස්ථා දෙක තුනක් තියෙනවා. මුලදී ඔයගලන්ට මුදල් වැය වෙනස යම්සි ගාණක් වැය වෙනවා IELTS වගේ දේවල් කරන්න. ඒකට ඔයා ක්ලාස් එකකට යනවා නම් ඒ මුදලයි ඊට පස්සේ IELTS වලට එක්සෑම් ෆී එකයි වැය වෙනවා. ඒක තමයි මුලින්ම ඔයගලන්ගෙන් සල්ලි ගාණක් යන අවස්ථාව. අපි මේ කතා කරන්නේ තනියෙන් ඇප්ලයි කරනවා කියලා assume කරලා. ඊට පස්සේ දෙවෙනියට ඔයගලන්ට යනවා වීසා ෆී එක. වීසා ෆී එක 4,000 something Australian dollars. මට මතකයි 4,100 ගාණක් වගේ හරියටම 189 වීසා එකට. 6ක් මොකද ලංකා මුදලින් ගත්තොත් ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක් යනවා තමයි හිතන්නේ. ඔව් ඒ වගේ ගාණක්. ඒ ඉතින් මේන් ඇප්ලිකන්ට්. ඊට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇතුළේ ඉන්න අනිත් අයටත් තව පොඩි ගාණක් ඕගලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි වීසා ෆී එක මේන්ලි. එක දෙයක් කියන්න අමතක වීසා ෆී එකට කලින් තව ගාණක් යනවා ඔයගලන්ට ස්කිල් ඇසස්මන්ට් එකට. ඒ කියන්නේ ස්කිල් ඇසස්මන්ට් එකේ බොඩි එකට ගාණක් දෙන්න ඕනේ ඇසස්මන්ට් එක කරගන්න. ඒක නම් එක බොඩි එකට වෙනස් වෙනවා. ACS එකේ ගාණ එක ගාණක් ඔය accountancy ඒවා ඉවැලුවේට් කරන කට්ටියගේ ගාණ එක ගාණක් ඒක වෙනස් වෙනවා assessment body එකකින් body එකට. තව එක දෙයක් කියන්න මේ අර skill assessment එක කරගන්න ඕනි අවශ්‍ය තැන් ගැන විස්තර අර site එකේ සඳහන් කරලා තියෙනව නේද? ඔක්කොම විස්තර ටික. ඔව් ඒ site එකේ තියෙනවා. site එකේ ඔයා ගියාම එහෙම ලොකු table එකක් තියෙනවා. හිතන්නකෝ software engineer නම් යන්න මේ assessment body එක කියලා. එහෙම assessment body එක link එකත් එක්කම තියෙනවා. ඉතින් හරි ලේසි ඔයාට ඒක ඒ link එකට ගිහලා බලන්න තියෙන ඒගොල්ලන්ගේ criteria එක මොකක්ද කියලා. ඕකේ. මම හිතන්නේ මේක මේ වීඩියෝ එක බලන ගොඩක්ම මේ රැකියාවල ඉන්න අයට බොහෝ විට වැදගත් වෙයි. තමන් කරන රැකියාව අදාළව මොන බොඩි එකෙන්ද අපි මේ ඇසස්මන්ට් එක කරගන්න ඕනද කියනවා. මම හිතන්නේ විස්තර බලා ගන්න පුළුවන් සයිට් එකෙන්. ඊට අමතරව දීපා දැන් අපි දැන් මේක දැන් අපි මෙච්චර කතා කරලා අපි ස්කිල් මයිග්‍රේෂන් ගැන දැන් අපි දැන් මෙහෙම හිතුවොත් එහෙනම් දැන් අපි තුමු දැන් මෙතන සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක බලන කට්ටිය ඇති ගොඩක්ම A-level කළා අපට A-levels ගොඩක් රට ස්ටඩි කරන්න බලාපොරොත්තු ඉන්න සහ ඒගොල්ලෝ සමහර හිතනවා ඇති ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එහෙ ඉගෙනගෙන එහෙම අපිට PR ගන්න පුළුවන්ද කියන එක ගොඩක් අය අපි දන්නවා එහෙම එනවා විශේෂයෙන්ම MSc PhD වලට කට්ටිය එනවා. එතකොට අපි පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කියමු. මොකද ඒගොල්ලන්ටත් මේක බලන අයට අදහසක් ගන්න. ඔව් අනිවාර්යෙන්. දැන් ඇත්තම කිව්වොත් එහෙම මමත් ආවේ ඒ මාර්ගයෙන් තමයි. මම ලංකාවේ ඉගෙන ගත්තා. ඊට පස්සේ පොඩි කාලයක් වැඩ කරා. ඔයත් එක්කත් වැඩ කරා. ඊට පස්සේ මමත් ආවේ ඇත්තම ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් මේන්ලි ඔයා ෆෝකස් කරන්න ඕනේ බලන්න ඕනේ ඇත්තටම ඔයා ඉගෙනගෙන ආපහු මේ රටෙන් යන්න බලාපොරොත්තු වෙනවද එහෙම නැත්නම් ඉගෙනගෙන මේ රටේ දිගටම පුරවැසියෙක් විදිහට පුරවැසි භාවය අරගෙන එහෙම දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා මුලින්ම තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි ඔබ වැඩිපුරම ඉන්නේ මම හිතන්නේ ඉන්න බලාගෙන ඉන්න අය තමයි මම හිතන්නේ ගොඩක්ම ඉන්නේ. ඔව් මම දැකලා නැහැ ඇවිල්ලා යන අය. යවුවතරෙන්න. ඉතින් එහෙම ඒ අනුව ඊට පස්සේ තමන්ට කැමති ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන් ස්ටඩි කරන්න. ඉතින් එතකොට පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි. ඒ දවස්වල මොනවාද ඩිමාන්ඩින් ෆීල්ඩ් එකක් කියලා. හැබැයි මේකෙන් කියන්නේ මේ ඩිමාන්ඩින් ෆීල්ඩ් එක එහෙමම තියෙයි කියලා ඔයාගේ ස්ටුඩන්ට් කාලේ ඉවර වෙද්දිත් ඒක බොහොම වැදගත්. මොකද ඔයා ඇප්ලයි කරන්නේ PR එකට ඔයාගේ ස්ටඩීස් ඉවරුනහම. එතකොට ස්ටඩීස් ඉවරුනහම තියෙන තත්ත්වය ස්ටඩීස් පටන් ගන්න තිබ්බ තත්ත්වයට වගේ වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් මේ ඩිමාන්ඩ් එක පැත්තෙන් ගත්තොත් එහෙම. ඉතින් එහෙම වුණොත් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක රිස්ක් එකක් තමයි. ඒක ඒ රිස්ක් එක මිටිගේට් කරන්න විදිහක් නැහැ ඇත්තටම. ඉතින් පුළුවන් තරම් හොඳට රිසර්ච් කරලා බලලා ඉස්සරහට වුණත් ඩිමාන්ඩ් එකක් තියෙයි කියලා හිතන ෆීල්ඩ් එකක් තෝරගන්න එක තමයි හොඳම වැඩේ. දැන් ගොඩක් අය IT ෆීල්ඩ් එක යනවාද සාමාන්‍ය වාට අත්දැකීම් තියෙනවද පහුගිය අවුරුදු කිහිපයක් ඇතුළත IT ෆීල්ඩ් එකත් ඔය ලිස්ට් එකෙන් අයින් වෙච්ච අවස්ථා තියෙනවද යම්කිසි? ඔව් නෙට්වර්කින් එහෙම අයින් වුණා කාලයක. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් තාම එහෙම අයින් වුණේ නැහැ. හැබැයි ඒකේ එකලන් කැප් එක පොඩ්ඩක් අඩු කරා. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් අයින් වෙන්න නොවෙන්න හේතුව තමයි ඔටෝමේෂන් වගේ ඒවා ගොඩක් තියෙන හින්දා. නෙට්වර්කින් වගේ ඒවා අයින් වුණා අන්තිම රවුන්ඩ් එකට කලින් රවුන්ඩ් එකේ. කියන්නේ මේ මම කියන්නේ කොවිඩ් වලට කලින්. හැබැයි ඊට පස්සේ ආපහු ඒක ආවා.
ඉතින් ඒ වගේ තමයි IT මේ කියන්නේ IT නැත්තරම නැති උන්නේ සයිබර් සිකියුරිටි අන්නේ සිකියුරිටි පැත්තේ ඒවා හැමදාම වගේ තිබ්බා. I think ඔය දැන් අලුතෙන් එන ඒවා DevOps වගේ ඒවා ඊට පස්සේ තව blockchain technologies අන්න ඒවා ඉතින් එන booming. ඉතින් ඒ වගේ පැත්තකට ඕන නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් අපි ඉස්සරහට ගියොත් එහෙම AI robotics වගේ ඒවා ඉගෙන ගන්න අයට මේ තාමත් ගොඩක් තියෙන opportunities. ඕකේ. එතකොට දැන් අපි දැන් ඕක දැන් අපි හිතමු දැන් ස්ටඩි කරන්න හරි නැත්නම් ජොබ් එකකට හරි අපි දැන් ඔහෙට එද්දී ඕස්ට්‍රේලියාවට එද්දී ඊළඟට ලංකාවේ ආයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඇවිල්ලා ඔහේ අපි කොහොමද සෙටල් වෙන්නේ කියන දේ ගැන මම හිතන්නේ. ඒකට එතනට ආවම අපි කොහොමද තනක් හොයාගන්නේ ඊළඟට කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ දැන් ස්ටඩි කරද්දී නම් මම හිතන්නේ ජොබ් කරන්න තියෙන්නේ මොහොම ලිමිට් ටයිම් එකක් මම හිතන්නේ. ඔව් ඔයා එන්නේ ඔයාගේ අන්ඩර්ග්‍රෑඩ්ස් වලට නම් පැය 20යි වැඩ කරන්න පුළුවන් සතියකට. ඒ කියන්නේ ෆුල් ටයිම් වර්කින් අවර්ස් 37.5 ඒක හම්බෙන්නේ නැහැ පැය 20යි වැඩ කරන්න පුළුවන්. එතකොට එතන පොඩි ලිමිටේෂන් එකක් තියෙනවා. ඉතින් ජොබ් එකක් හොයාගනිද්දී එහෙම නැතුව ඔයා ස්කිල් වීසා එකකට එනවා නම් අන්ලිමිටඩ් අවර්ස් වර්ක් කරන්න පුළුවන්. එතකොට අපි දැන් එහෙම එනවා නම් දැන් අපි හිතමු දැන් එහෙම දැන් අපි එනකොට ගොඩක් දැන් අපි දන්නවා එද්දී ගොඩක්ම ජොබ් එකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය එනකොට විශේෂයෙන්ම ෆැමිලියක් විදිහට තමයි ඉන්න try කරන්නේ. එතකොට අපි දැන් එහෙම එද්දී ඊළඟ ප්‍රශ්න තමයි ෆැමිලි එකම එකපාර ඔහෙට එනවද නැත්නම් කෙනෙක් අපි හිතමුකෝ හස්බන්ඩ් එක්ක මුලින් ඇවිල්ලා පස්සේ සෙටල් වෙලා ෆැමිලි එක ගෙන්න ගන්නවද කියන ප්‍රශ්නයක් ගොඩක් අයට එනවා. මොකක්ද හිතන්නේ ඔයාගේ විවේක කොහොමද ඒක සම්බන්ධයෙන්? ඔව් මම ඇත්තටම දැකලා තියෙන විදිහට ගොඩක් අය නම් කරන්නේ දැන් මූලිකම ප්‍රශ්න වෙන්නේ ඔහේ ඉඳන් එන එක්කෙනෙක්ට දැන් මුලින්ම ඇවිල්ලා මෙහෙ ඉන්න තැනක් තියෙන්න බෑ. ඉතින් ඒකට ගොඩක් අය සමහරලාට යාළුවෙක් එක්ක හරි එහෙම නැත්නම් මෙහෙ ඉන්න රිලේටිව් කෙනෙක් එක්ක ගෙදර හරි මුලදී ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට එහෙම ඉන්නවා. ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ ඒගොල්ලන් මොකක් හරි තමන්ගේ මූලික ඒ කියන්නේ දැන් මෙහි මුලින්ම කරගන්න ඕන දේවල් ටික ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක ලේ කරගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බැංක් account හදාගන්න පුළුවන්. තව මෙඩිකෙයා ඒ කියන්නේ මෙහි ෆ්‍රී හෙල්ත් කෙයාර් සිස්ටම් එකට එන්රෝල් වෙන්න පුළුවන්. මෙහි ඩ්‍රයිවර්ස් ලයිසන්ස් ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් කරගන්නවා. ඔය වගේ දේවල් කරගෙන ජොබ් එකකුත් අරගෙන ජොබ් එකකුත් හොයාගෙන යම් කිසි මට්ටමකට ස්ථාවර වුණාන් පස්සේ තමයි ඒගොල්ලන් Wi-Fi ළමයිවයි මෙහෙට ගෙන්න ගන්න. ඉතින් එතකොට අර තියෙන පොඩ්ඩක් මුල කාලේ තියෙන අස්ථාවරභාවය පොඩ්ඩක් අඩු වෙනවා. මොකද දැන් 4 දෙනෙක් හරි නැත්නම් 3 දෙනෙක් හරි එකපාරට આવුත් එහෙම සමහරලාට ළමයින්ගේ අධ්‍යාපනය බ්‍රේක් වෙන්න පුළුවන්. ඔක්කොම මේට ජොබ් එකක් නැති හින්දා ආදායම් මාර්ගයක් අමාරු වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් 3 දෙනෙක් වෙනකොට වියදමත් වැඩි. ඉතින් ඔය ගැන ඔක්කොම හිතලා ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ කවුරු හරි පවුල එක්කෙනෙක් එනවා ගොඩක් වෙලාවට හස්බන්ඩ් එනවා. ඇවිල්ලා මෙහෙ මොකක් හරි ජොබ් එකක් කරලා යම් කිසි මට්ටමකට ආවන් පස්සේ පවුලේ අනිත් අයව ගෙන්න ගන්නවා. ඒක තමයි මම ඇත්තටම දැකලා තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි හොඳම විදිය. හොඳම විදිය. එතකොට දැන් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මොකක්ද තියෙන්නේ මේක රජයෙන් සම්බන්ධයෙන් අපිට ලැබෙන අනුග්‍රහය? ඔව් ඔයාට PR එක තියෙනවා නම් ඔයාට පුළුවන් ළමයිව දාන්න මේ පබ්ලික් ස්කූල්ස් වලට. මෙහි තියෙනවා ස්කූල්ස් පබ්ලික් ස්කූල්ස් තියෙනවා ප්‍රයිවට් ස්කූල්ස් තියෙනවා. ඉතින් පබ්ලික් ස්කූල්ස් උත් හොඳයි ලංකාවේ වගේම තමයි. ඒ කියන්නේ එක හොඳ පබ්ලික් ස්කූල්ස් තියෙනවා හොඳ ප්‍රයිවට් ස්කූල්ස් තියෙනවා. ඉතින් ලංකාවේ වගේම ඒවා zone කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒරියා එකේ ඉන්න අයට තමයි පබ්ලික් ස්කූල් එකට යන්න පුළුවන්. ප්‍රයිවට් ස්කූල් වලට ප්‍රශ්නයක් නැහැ ගොඩක් වෙලාවට. ඒවට ඕන තැනක ඉඳන් යන්න පුළුවන්. ඉතින් කට්ටිය සමහර අය ඉතින් හොඳ පබ්ලික් ස්කූල් එකක් රෑන්කින් බලලා ඒ ළඟ තියෙන ගෙදරකට ඒ පබ්ලික් ස්කූල් එකේ zone එකට අයිති වෙන ගෙදරකට යනවා. ඉතින් එහෙමත් කරනවා. ඒ පැත්ත නම් ඇත්තටම ලංකාවේ වගේම තමයි. දැන් අපි දැන් මට මතක් වුණේ ඒකත් එක්කම දැන් අපි ස්ටඩි කරන්න එනවා නම් දැන් ලංකාවේ ඉන්න කෙනෙක් ස්ටඩි කරන්න එනවා නම් ඒ කැම්පස් එක සිලෙක්ට් කරගන්න ගියාමත් ඒකෙදි බලපාන කරුණු තියෙනවද? ඒ කියන්නේ හොඳ ඒවා සහ සාමාන්‍ය ටිකක් ඔව් ඒක ගොඩක් ඇත්තටම හොඳ පොයින්ට් එකක්. මුලින්ම කියන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එනවනම් ඔයා මම ඇත්තටම මේ හැමෝටම කියන්නේ ඔයගොල්ලන් යන්න ඒජන්ට් කෙනෙක් ගාවට. මොකද ඒජන්ට් කෙනෙක් ගාවට ගියාට ස්ටුඩන්ට් වීසා එකේදී ඒජන්ට් ඔයාගෙන් charge කරන්නේ නැහැ. ඒ ෆී එක යාගන්නේ අපි සම්පූර්ණ ඒතර ඒ charge සම්පූර්ණ ගාන අපිට දුරනවා එහෙම නේ. ඔව් ඒ කියන්නේ ස්ටුඩන්ට් ගෙන් ඒජන්ට් අය කරන්නේ නැහැ. එයා ඒ ෆී එක ගන්නේ ඇෆිලියේටඩ් යුනිවර්සිටි එකේ.
ඒ යුනිවර්සිටි එකට එක්කෙනෙක් එවන හින්දා. ඉතින් ඇත්තටම ලංකාවේ මම හිතන්නේ ගොඩක් එහෙම ඒජන්සිස් තියෙනවා ස්ටුඩන්ට්ලා මෙහෙට එවන. ඉතින් ඒවට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ඒ යුනිවර්සිටිස් ගැන අයිඩියා ගන්න. ඊට පස්සේ ඔන්ලයින් රිසර්ච් කරන්න. ඉතින් මෙහි එක එක මට්ටම් වල යුනිවර්සිටිස් තියෙනවා. টপ ලෙවල් යුනිවර්සිටිස් තියෙනවා. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙල්බන් යුනිවර්සිටි මම කියන්නේ වික්ටෝරියා වල තියෙනවා. මෙල්බන් යුනිවර්සිටි, මොනාෂ්, තව RMIT වගේ හොඳ টপ ලෙවල් යුනිවර්සිටිස් තියෙනවා. ඉතින් ඊට වඩා අඩු මට්ටමේ යුනිවර්සිටිස් තියෙනවා. ඊට තුන්වෙනි මට්ටමේ යුනිවර්සිටිස් උනක් තියෙනවා. ඉතින් හොඳ යුනිවර්සිටි එකක් තෝරගන්න. ඒ අර යුනිවර්සිටි එකේ රෑන්කින් එක වැඩි වෙන්න ෆීසුත් වැඩි වෙන්න පුළුවන්. හොඳ යුනිවර්සිටි එකක් තෝරගෙන ඉස්සරහට ඒ කියන්නේ හොඳට වැඩක් Tamanට ප්‍රයෝජනයක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ සම්බන්ධයෙන්. හැබැයි දැන් සමහර කට්ටිය පය ගහ ගන්නත් ඕන යුනිවර්සිටි එකක් හොයාගන්න පුළුවන් නේ. එහෙමත් පුළුවන්. එහෙම ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් ඒවේ ක්වොලිටි එක ගැන ඉතින් පොඩි ප්‍රශ්නකුත් තියෙනවා ඒත් එක්කම. හරි. ඔව්. එතකොට දැන් අපි දැන් ඔහොම දැන් තව දෙයක් අර ඔයා කලින් කිව්වා මේ ඒක පොඩ්ඩක් මම හිත ගොඩක් අය වැදගත් වෙයි. මම දැන් ලයිසන් එක ගැන කියද්දි මට මතක් වුණේ මේ ඩ්‍රයිවිං ලයිසන් එකක් කියන දේ ගොඩක් අපි ලංකාවෙන් අරන් කියන්නේ Tamanට තියෙනවා නම් ගොඩක් වටිනවා මම හිතන්නේ ඔහෙට ඇවිල්ලා ඇප්ලයි කරනවට වඩා නේ. ඔව් ඒක ඇත්ත. දැන් මම එන කාලේ මෙහි ඒ කියන්නේ මෙහි තියෙන ලයිසන්ස් තියෙන පොඩි ඒ කියන්නේ ස්ටේජස් ගානක් තියෙනවා. හිතන්නකෝ අවුරුදු 16 හරි 18 හරි මට හරියට මතක නැහැ. ඒ කෙනෙක්ට මුලින්ම යන්න පුළුවන් මුලින්ම ගන්න පුළුවන් ලර්නර්ස්. ඊට පස්සේ තියෙනවා ප්‍රොබේෂනරි ඒ කියන්නේ ග්‍රීන් පී කියලා කියනවා අපි ප්‍රොබේෂනරි ලයිසන් එකක් තියෙනවා. රෙඩ් පී තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් පී තියෙනවා. ඊට පස්සේ ෆුල් ලයිසන්ස් තියෙනවා. ඉතින් ඕක තමයි හතර තියෙන ස්ටේජස් හතර. මම ආපු කාලේ ඕවර්සීස් ලයිසන්ස් තියලා තිබ්බොත් එහෙම ඒ කියන්නේ මට ලංකාවේ ලයිසන්ස් තිබ්බනම් සැහැල්ලු වාහන මට මෙහි කෙලින්ම ෆුල් ලයිසන්ස් වලට යන්න පුළුවන් ඩිරෙක්ට්ලි. හැබැයි දැන් මම දැක්ක ළඟදී වෙබ්සයිට් එකක තියෙනවා මේ ඒක පොඩ්ඩක් චේන්ජ් වෙලා කියලා. ඒ කියන්නේ ඔයාලට ඕවර්සීස් ලයිසන්ස් ලංකාවේ ලයිසන්ස් තිබ්බට කෙලින්ම ට්‍රාන්ස්ෆර් වෙන්න බෑ මෙහි ෆුල් ලයිසන්ස් වලට. මම දන්න විදිහට දැන් ඒකේ පොඩි ඒ කියන්නේ අතරමැදි ස්ටෙප් එකකට ගිහිලා තමයි යන්නේ. ඒ කොහොම වුණත් ඔයා ලංකාවේ ලයිසන්ස් අරන් එනවා නම් ඒක බොහොම එහෙම ගොඩක් වටිනවා. මොකද නැත්තම් මෙහෙදී ඔයාට වෙන්නේ අර හැම ස්ටෙප් එකක් ත්‍රූම යන්න වෙනවා. ඉතින් ලංකාවේ ලයිසන්ස් අරන් එන්න ලංකාවෙන් ඩ්‍රයිව් කරන්න ඉගෙනගෙන එන්න ඒක ගොඩක් වටිනවා. මෙහෙ අනිවාර්යෙන් ඕනම කෙනෙක් ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් හරි අමාරු වෙනවා. ඒ කියන්නේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න ලංකාවෙන් ලයිසන්ස් අරන් එන්න මේ ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. අනිත් දේ තමයි අනිත් දේ තමයි දැන් ලංකාවේ නම් අපිට ඩෙන්ටිටි එකක් තියෙනවානේ. ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවානේ. මෙහෙ එහෙම ඩෙන්ටිටි කාඩ් එකක් නැහැ. මෙහෙ ඔයා බැංකුවට ගියත් ඔයාගේ ඩෙන්ටිටි එක ප්‍රූව් කරන්න ඔයා දෙන්නේ ලයිසන්ස් තමයි දෙන්නේ. ඉතින් ලයිසන්ස් ඇත්තටම යූස් වෙනවා ඒ කියන්නේ ඩ්‍රයිව් කරනවට අමතරව ඔයාට යූස් වෙනවා ඔයාගේ ඩෙන්ටිටි එක ප්‍රූව් කරන්න ගොඩ හැම තැනකදීම. ඔයාට පාස්පෝර්ට් එක අරන් යන්නත් පුළුවන්. ඉතින් මේ පාස්පෝර්ට් එක හැමතැනම අරන් යන එක කරදරින්ද හැමෝම කරන්නේ වොලට් එකේ ලයිසන්ස් දාගෙන තියෙන. ඉතින් ගොඩක් අයට ලයිසන්ස් කියන එක අනිවාර්යයි මෙහෙ. ඒක තියෙන්න ඕනේ. නැත්නම් ඔයාට ඩෙන්ටිටි එක ප්‍රූව් කරන්න විදිහක් නැහැ. right. එතකොට දැන් අපි දැන් ඔහේ දැන් ෆැමිලි එකක් විතර එද්දි දැන් ඊළඟ ප්‍රශ්න තමයි දැන් කොච්චර විදමක් නේද? ගොඩක් අය ප්‍රශ්න කොච්චර විදමක් යයිද සහ කොස්ට් එක අපිට ලිවිං කොස්ට් එක කොහමද? ඒ ගැන පොඩි අදහසක් දෙමු බලන්න. කට්ටියට මොකද අදහසක් ගත්තා නේ. ඒතර මුලින්ම එද්දි අපි කොච්චර සල්ලි ප්‍රමාණයක් අපිට විදම් කරගන්න ගේන්න වේද කොහොමද කියන දේ ගැන? අනිවාර්යෙන්. ඉතින් මෙහෙට මුලින්ම ආවහම ඕනම කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න ඕන හින්දා ඇත්තටම එක දෙයක් ඕගලන්ට ඕන දෙවෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට කා එකක් ඒ කියන්නේ මොකක් හරි ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ් එකක් ඕගලන්ට Tamanටම හොයාගන්න වෙනවා ආපු ගමන්ම වගේ. ඉතින් බේසිකලි මම මීන් කරේ කා එකක් ගන්න වෙනවා. ඉතින් කා එකක් ගන්නවා කිව්වම ලංකාවේ වගේ ලොකු කා එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට සෙකන්ඩ් හෑන්ඩ් සාමාන්‍ය කා එකක් ගන්න පුළුවන්. ලංකාවට ඇත්තම ගොඩක් ගණන් අඩුයි මෙහි වාහන. ඉතින් වාහනයක් ගන්න වෙනවා. ඔයාට සමහරවිට ජොබ් එකක් හොයාගන්නත් ඒක ගොඩක් උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. මේ කාර් එකක් ගන්න. ඉතින් කාර් එකක් ගන්න සල්ලි අරන් එන්න ඕනේ. අරන් එන්න ඕනේ කියන්නේ නෑ. මම එහෙම කියන්නේ නෑ. මේක එනවා නම් හොඳයි. ඉතින් අපිට කියන්න පුළුවන් ගොඩක්ම රෆ් අයිඩියාවක් විදිහට මට කියන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් වෙන එක්කෙනාගේ මේ කැමැති වාහන අනුව ඉතින් මට කියන්න පුළුවන් ඩොලර් 6000ක් 7000ක් වගේ අතේ තියෙනවා නම් සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් යම් තැනකට එනකම්. 6000ක් 7000ක් අතේ තියෙනවා නම්. එතකොට මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ගැන සාමාන්‍ය අදහස මොකද්ද? ඕස්ට්‍රේලියා ගොඩක් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඇත්තටම
ඒක එහෙනම් හොඳ ඒක අමුතුම මාතෘකාවක් මෙහි. දැන් ලංකාවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක කම්පෙයාර් කරාම කනෙක්ට් කියන්න පුළුවන් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇත්තටම හොඳ නැහැ කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ ඒ ඕනම තැනක ඉඳන් ඕනම තැනකට ඩිරෙක්ට්ලි යන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. මම සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් හිතුවොත් එහෙම මහරගම ඉඳන් අපි හිතමු පිළියන්දලට යන්න ඕනේ කියලා. මොකක් හරි බස් රූට් එකක් තියෙනවානේ. දැන් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇත්තටම සෙන්ට්‍රලයිස් වෙලා තියෙන්නේ ට්‍රේන් නෙට්වර්ක් එකත් එක්ක. ට්‍රේන් නෙට්වර්ක් එක වෙලා තියෙන්නේ දැන් මෙහෙම සිටි එක මැද්දෙන් පටන්ගෙන මෙහෙම හැම පැත්තටම විහිදෙන්න තමයි ට්‍රේන් නෙට්වර්ක් එක තියෙන්නේ. ඉතින් ඒතකොට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මන්ට දැන් නිකන් හරි ඔයාට නුගේගොඩ ඉඳන් දෙහිවලට යන්න නම් සමහර වෙලාවට ඔයාට කොටුවට ගිහිල්ලා එන්න වගේ දෙයක් වෙන්න පුළුවන් මෙහි තැනකින් තැනකට යන්න. ඉතින් ඒ හින්දා අර රටත් ගොඩක් ලොකු හින්දා බස් නෙට්වර්ක් එකක් තියෙනවා. බස් නෙට්වර්ක් එක නරක නැහැ. ඒ වුණාට මේ බස් නෙට්වර්ක් එක මේ ඒ කියන්නේ දැන් ලංකාවේ වගේ ඔය ලංකාවේ 138 බස් තියෙනවා වගේ විනාඩි දෙකෙන් දෙකට නැහැ. ඉතින් ඒක පැය භාගෙන් භාගයට නැත්නම් පීක් අවර්ස් වල නම් විනාඩි 15න් 15ට වගේ වෙන බෑ. ඒ හින්දා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳයි. මම යූස් කරනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. හැමෝම යූස් කරනවා. දැන් මම ওই කොවිඩ් නැති කාලේ වැඩට යන්නේ මම කරන්නේ කායක අරගෙන කායක ගිහිල්ලා පාක් කරනවා ට්‍රේන් ස්ටේෂන් එකේ. ට්‍රේන් ස්ටේෂන් එකේ පාක් කරලා ට්‍රේන් එකට නැගලා ට්‍රේන් එකෙන් සිටි එකට යනවා. ඊට පස්සේ සිටි එක බහින තැනම තමයි මේ ඔෆිස් එක තියෙන්නේ. ඊට පස්සේ වර්ක් කරලා ආපහු හවසට ට්‍රේන් එකේ නැගලා ඇවිල්ලා කායකට නගිනවා ට්‍රේන් ස්ටේෂන් එකකින් ආයි ගෙදර එනවා. ඉතින් අර මට ගෙදර ඉඳන් ට්‍රේන් ස්ටේෂන් එකට යන්න තියෙන ඒ ටික කරගන්න මම බස් එකක් යූස් කරොත් එහෙම ඇඩිෂනලි විනාඩි 40ක් විතර ඇඩ් වෙන්න පුළුවන් මේ විනාඩි 5 කාර් එක යන ගමනට. ඉතින් ඔව් ඒ හින්දා කාර් එකක් ඕනේ. නෑ ඒක හොඳ පොයින්ට් එක. මොකද සාමාන්‍යයෙන් අපි වැඩි ඒ කියන්නේ දැන් ඕන් තරම් ඒක මම කි YouTube එකෙත් අපිට ඇත්තට මේ ඕස්ට්‍රේලියා ඇප්ලයි කරන විදිය ඕන් තරම් වීඩියෝස් තියෙනවා. ගොඩක් කරාට අපි දැන් එතනට ගියාට පස්සේ එහෙ සෙටල් වෙන්න ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන්නේ. මම හිතන්නේ ගැටලුවක් තියෙන්නේ. උදාහරණ මේ ඔවෙනර ඒක දැන් ලොකු රටවල් වලට ඒ කියන්නේ US United States නැත්නම් කැනඩා නිව්සීලන්ඩ් නැත්නම් ඕස්ට්‍රේලියා මට හොඳටම 100% ෂුවර් නෑ UK ගැන නම්. හැබැයි අනිත් රටවල් හතරෙම මම දන්නවා ඔයාට ඔයාගේ ඕන් ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ් එකක් තියෙන්න ඕනේ. රට පොඩි වෙන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල රිලයි වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට සිංගප්පූර් ගියොත් එහෙම මම හිතන්නේ කාටවත් කාර් එකක් ගන්න ඕනෙත් නෑ, ගන්නත් බෑ. ඔව්. ඒ රට පොඩි වෙන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මාර හොඳයි. හැබැයි රට ලොකු වෙන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඉතින් හැමතැනම බස් දාන්න බෑනේ. right. ඒතකොට දැන් මේ දීප දැන් හරි දැන් අපි දැන් අදහසක් තියෙනවා කොහොමද සෙටල් වෙන්නේ. දැන් අපි ඊළඟ ජොබ් එක තමයි ඒ කියන්නේ ඊළඟ දේ තමයි අපි එතනට ඇවිල්ලා සෙටල් වුණාට පස්සේ නිකන් ඉන්න බෑ. අබුසල්ලි ඉඳන් කරගෙන ඉන්නත් බෑනේ. අනිවාර්යෙන් අපිට ජොබ් එකක් හොයාගන්න වෙනවා. එතකොට දැන් ඊළඟ ටාගට් එක තමයි ඉක්මනට අපි ජොබ් එකක් හොයාගන්න එක. සාමාන්‍යයෙන් අපිට දැන් ලංකාවේ කොච්චර පළපුරුදු තිබ්බත් අපිට මේ ෆීල්ඩ් එකේ අවුරුදු 10 15 සමහර තිබුණත් මම හිතන්නේ ආපු ගාම්ම කරන ෆස්ට් ජොබ් එක මම මගේ අත්දැකීම මම කියන්නේ මම හිතන්නේ නැහැ එතන ගියාම ඒ වගේම දෙයක් ඔයාට හම්බ වෙයිද කියන දෙක මොකද හිතන්නේ? ඔව් එහෙම හම්බ නොවෙන්න තියෙන chance එක ඇත්තටම මම කිව්වා හරි. chance එක ගොඩක් වැඩි එහෙම හම්බ නොවෙන්න. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් ඔය ඇත්තටම ගොඩක් ප්‍රශ්න ගොඩක්ම ඇති වෙන්නේ ලංකාවේ මැනේජ්මන්ට් ලෙවල් එකේ කවුරු හිටියයි කියමුකෝ. ඒ කියන්නේ හයර් මැනේජ්මන්ට් ලෙවල් එකේ. ඉතින් එහෙම එක්කෙනෙක් මෙහෙ ඇවිල්ලා සේම් ලෙවල් ජොබ් එකක් එක්ස්පෙක්ට් කරනවා නම් ඒක ගොඩක් වෙලාට හම්බෙන්නේ නොවෙන්න ඉඩ තියෙනවා. මොකද ඇත්තටම දැන් ඒ කියන්නේ මැනේජ්මන්ට් ස්ටයිල් එක වෙනස්නේ. රටකින් රටකට අනිවාර්යෙන් වෙනස් වෙනවානේ. ලංකාවේ ඔයා පිරිසක් පාලනය කරන විදිහ ඒ ස්ට්‍රැටජිස් ඔක්කොම ඒ ලංකාවෙන් එළියට ගියපු ගමන් වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම දේවල් එහෙම ලෙවල් එකකට එකපාරට එක්ස්පෙක්ට් කරනවා නම් සමහරලාට බැරි වෙන්න පුළුවන්. හැබැයි ටෙක්නිකල් ස්කිල්ස් යූස් කරන කෙනෙක් නම් يعني for example එකක් විදිහට ඔයා ලංකාවේ හිටියේ අපි කියමු බිස්නස් ඇනලිස්ට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් නෙට්වර්ක් එන්ජිනියර් කෙනෙක් විදිහට කියලා. ඔයාට නෙට්වර්ක් එන්ජිනියර් වගේ ජොබ් එකක් මේ හොයාගන්න බැරි වෙන්නේ නැහැ. එහෙම එකක් හොයාගන්න පුළුවන් ඔයාට. ඉතින් ඕකෙත් ආයි අනිත් පැත්තට ගොඩක් වෙලාට බලන දෙයක් තමයි දැන් මෙහි කම්පනීස් වල ගොඩක් බලන දෙයක් තමයි ඉතින් ඒගොල්ලන් බලනවා ඒගොල්ලන්ට ඕනේ ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස්. ඒගොල්ලන් බලන්නේ කවුරු හරි එනවා නම් කම්පැනි එකට ගන්නවා නම් ඒගොල්ලන් බලනවා මෙයා ඔසී කම්පැනි එකක වැඩ කරලා තියෙනවද කියලා බලනවා. ඉතින් එළියෙන් එන එක්කෙනෙක්ට ඔය ඔසී කම්පැනි එකක වැඩ කරලා තියෙන විදිහක් නැහැ නේ ඒගොල්ලන්. ඉතින් හැබැයි ඒකෙත් ආපහු තියෙනවා ලංකාවේ මම හිතන්නේ දන්න ඔය එක්සිටෙල් වගේ කම්පැනිස් තියෙනවා ඔසී කම්පැනිස්.
ඉතින් ඒ වගේ එකක් නිකන් හරි වැඩ කරලා තියෙනවා නම් එහෙම නැත්නම් IFS වගේ එක වැඩ කරලා තියෙනවා නම් ඒ වගේ තව ගණනාවක් තියෙනවානේ ලංකාවේ වගේ මල්ටිනේෂනල් කම්පනීස්. ඉතින් ඒවයි වැඩ කරලා තියෙනවා නම් ඔයාලට එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. එතකොට අපි දැන් අපි තුමු දැන් එතන ඇවිල්ලා අපි ප්‍රෙස් ජොබ් එක සාමාන්‍ය ගොඩක් අය ප්‍රෙස් ජොබ් එක සාමාන්‍යයෙන් අර මුලින්ම ආපු ගමන් හොයාගන්නවා මම හිතන්නේ දිගටම ඒකම ඉන්නවා අඩු නැත්නම් අපිට පස්සේ ඕනනම් වෙන එකකට මාරු වෙන්න පුළුවන්. ඔව් ගොඩක් ඔය ඕකේ අර ස්ටෙපින් ස්ටෝන් එක තමයි ගොඩක් අයට අමාරු වෙන්නේ. පළවෙනි ජොබ් එකට ලෑන්ඩ් කරන්න තමයි අමාරු. ඊට පස්සේ ලෑන්ඩ් කරන් පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරි කොහොමද මේ වර්ක් කල්චර් එක වැඩ කරන්නේ. ඊට පස්සේ ඔයාලට කන්ටැක්ට්ස් බිල්ඩ් වෙනවා. ලංකාවේ වගේම තමයි. කන්ටැක්ට්ස් වලින් ගොඩක් ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඒ කම්පැනි එකට හුරු වෙනවා. ඊට පස්සේ ඔයාට මේන්ලි ඔයාට ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් තියෙනවා. මාස 6ක් හරි අවුරුද්දක් හරි ඔයාට ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ පාර්ට්නර් නෙට්වර්ක් එක බිල්ඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ එක එකයි ජොබ්ස් මාරු කරගෙන එක එක ජොබ්ස් වලට යනවා. අර මුලම ගේට් එක පන්න ගන්න තමයි අමාරු. ඒ කියන්නේ ඔයාගේ රෙසියුම් එක දාලා ඇප්ලයි කරලා ඒ රෙසියුම් එක ඇත්තටම හරියට බිල්ඩ් කරලා ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් වැදගත්ම පොයින්ට් එක තමයි ඉන්න ගියේ මේ අපි දැන් ඇවිල්ලා ඇප්ලයි කරන්න ගියාම මම හිතන්නේ අපි හදන CV එක ගොඩක් දැන් ගොඩක් ලංකාවෙන මම දන්නවා අපි හදන ගොඩක් ළමයි හදන සීරීස් වල ෆොටෝ එකක් එහෙම දානවා මම දන්න තරමේ ඉන්නම් ගොඩක් ඔයගේ රටවල අපි ෆොටෝ එකවත් අඩු ගානේ දාන්නේ නැහැ CV එකනේ ඒ ෆෝමැට් එක. ඔව් ෆොටෝ එක ඇත්තටම දාන්නේ නැහැ ගොඩක්. ඒක මම හිතන්නේ අර කල්චර් එකෙන් වෙන දෙයක් සහ ප්ලස් අර ඩිස්ක්‍රිමිනේෂන් ෆැක්ට් එකක් තියෙනවානේ ෆොටෝ එක දැම්මහම. ඔව් ඒක ෆොටෝ එක බලලා තීරණය වෙන්න පුළුවන්. මම ඇත්තටම හේතුව දන්නේ නැහැ. කොහොමද ෆොටෝ එක දාන්නේ නැහැ ගොඩක් අය. ඔව් ෆොටෝ එක නම් ඇත්තටම දාන්නේ. ඉතින් CV එක ඩෙෆිනට්ලි හදා ගන්න ඕනේ මෙහි ස්ටෑන්ඩඩ්ස් වලට මැච් වෙන විදිහට. ඉතින් ඒකට ඔයාලට කාගෙන් හරි යාළුවකින් උදව්වක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් CVs බිල්ඩ් කරන කම්පනීස් උනත් තියෙනවා. ඒගොල්ලන්වත් එක කතා කරලා ඔයාගේ CV එක යම් කිසි ගාණක් අය කරලා බිල් කරලා දෙනවා. ඉතින් එහෙම එකකට යන්න පුළුවන්. හැබැයි තමන්ම තමන්ගේ CV එක හදාගන්න එක තමයි ඇත්තටම හොඳම වැඩේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට CV එකක් හදද්දී ඔයා ફોකස් කරන්න ඕනේ ඔයාගේ quantitative aspect එක ફોකස් කරන්න ඕනේ content එකේ. ඊට පස්සේ quality එක ફોකස් කරන්න ඕනේ. ඒ උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපි කියමු කවුරු හරි දැන් මම දැකලා තියෙනවා ගොඩක් ලංකාවෙන් අලුතෙන් මෙන්න අයගේ CVs වල ඒගොල්ලන් කියනවා හරි මම මෙහෙම මේ වගේ දැන් IT කෙනෙක් ගත්තොත් මෙහෙම ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒගොල්ලන් කවදාවත් කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකෙන් කම්පැනි එකට වෙච්ච ඉම්පැක්ට් එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම දැන් ඇත්තටම දැන් අපි මොකක් හරි ඕගනයිසේෂන් එකකට ජොයින් වෙනවා කියන්නේ මෙහි තියෙන බිස්නස් ඒ කියන්නේ ප්‍රොෆිට් ඔරියන්ටඩ් ඕගනයිසේෂන්ස් නේ. ඉතින් මම කියන්න ඕනේ මගෙන් කම්පැනි එකේ ප්‍රොෆිටබිලිටි වලට කොච්චර ඉම්පැක්ට් එකක් තියෙනවද කියලා. දැන් කවුරු හරි කියනවා නම් හරි මම මෙහෙම මෙච්චර හොඳ ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා මම මෙහෙම අචීව් කරා කියලා. ඊට වඩා ගොඩක් වටිනවා ඔයා කියනවා නම් ඔයා ඒ ප්‍රොජෙක්ට් එක කොච්චර වටින ප්‍රොජෙක්ට් එකක්ද? ඒ ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ ඒ කියන්නේ ඔයා මොකක් හරි software integrator කෙනෙක් නම් ඒ ප්‍රොජෙක්ට් එකේ ඩොලර් වැලියු එක කීයද? හිතන්නකෝ මම දන්නේ උදාහරණයක් අපි කියමු 50 මිලියන් ප්‍රොජෙක්ට් එකක් කියලා. 50 මිලියන් ප්‍රොජෙක්ට් එක ඔයා කොච්චර ඔයාට ඔයාගේ අපි කියමු ප්‍රොජෙක්ට් ඩියුරේෂන් එක මාස 6යි කියලා. ඔයා ඒක මාස 5කින් ඉවර කරන්න පුළුවන් වුණා නම් අන්න ඒ දේවල්. ඒ තමයි quantitative එක. ඔයා quantify කරනවා ඔයාගේ experience එක. මම ප්‍රොජෙක්ට් කරලා තියනවා කියනකට වඩා මම කියනවා මම ප්‍රොජෙක්ට් 50ක් කරලා තියෙනවා අවුරුදු 3ක් ඇතුළත. අර නම්බර් එක 50 කියන නම්බර් එක. ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් 50 ඩොලර් වැලියු එක මෙච්චරයි. ඒ ඩොලර් වැලියු එක හින්දා කම්පැනි එකට ගන්න ආපු ප්‍රොෆිට් එක එහෙම නැත්නම් මාජින් එක මෙච්චරයි. අන්න ඒ ක්වොන්ටිටේටිව් ඇස්පෙක්ට් එක මම දකින්නේ ලංකාවෙන් එන ගොඩක් අයගේ CVs වල. දැන් මම ඔය රෙක්‍රූට්මන්ට් පැත්තේ පොඩ්ඩක් ඉන්න හින්දාත් මට පේනවා ගොඩක් කෙන අය කියනවා මම මේ දේවල් කරලා තියෙනවා කියලා. හැබැයි අපිට ඒක මෙෂර් කරන්න විදිහක් නැහැ. දැන් මම CV එකක් මෙහෙම අතර ගත්තාම මම ඒකේ තියෙන වචන වලින්නේ ඒ මිනිස්සයව මේ මනින්නේ. ඉතින් මට දැනගන්න මට පුළුවන් වෙන්න ඕනේ මේ A කියලා මිනිස්සෙක් ඉන්නවනම් B කියලා මිනිස්සෙක් ඉන්නවනම් ඒ දෙන්නව කම්පෙයාර් කරන්න. එක්කෙනෙක් කියලා තිබ්බොත් එහෙම මම මෙච්චර $100 million worth of projects කරලා තියෙනවා කියලා අනිත් එක්කෙනා කියලා තියෙන්නේ ප්‍රොජෙක්ට් කරාද කියලා විතරයි නේද? ඉතින් මම අරව තෝරගන්නවා. ඒක පොයින්ට් එකක් ඒක. ඇත්තට හොඳ පොයින්ට් එක. මොකද ඔය CVs මම හිතන්නේ ඇප්ලයි කරාට ගොඩක් අය කියන්නේ කොච්චර ඇප්ලයි කරාත් 100ක් විතර ඇප්ලයි කරනවා එකකින්වත් කෝල් එකක් නැහැ කියලා කියන්නේ මම හිතන්නේ ඔන්න ඔය පොයින්ට් මිස් වෙන එක තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්නේ. සහ අර ඔය CV එකක් අපි යවුවට පස්සේ ඒ එක එක තැන් වලින් ෆිල්ටර් වෙන විදිය ගැන මොකද්ද වා කියන්නේ?
ඔව් ගොඩක් හොඳ පොයින්ට් එකක් ඒක. දැන් මුලින්ම අපි ජොබ් එකකට ඇප්ලයි කරාම ගොඩක් වෙලාවට මෙහි ඩිරෙක්ට් කම්පැනි කෙනුත් ජොබ් එකක් පෝස්ට් කරනවා. එහෙම නැතුව සමහර වෙලාවට පෝස්ට් කරනවා, ඒ කියන්නේ ගොඩක් වෙලාවට පෝස්ට් කරනවා රික්‍රූට්මන්ට් ඒජන්සි එකක් through. එතකොට ඒ රික්‍රූට්මන්ට් ඒජන්සි එකේ එක්කෙනා තමයි ජොබ් එක ඇඩ්වර්ටයිස් කරන්නේ. මේ ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා, එක එක වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් ඒවට ඇඩ්වර්ටයිස් කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන් එතකොට ආයකට ඇප්ලයි කරාම මුලින්ම එයාගේ අතර තමයි ඔයාගේ CV එක යන්නේ. හිතමුකෝ ඔයා නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් කියලා. එතකොට දැන් රික්‍රූට්මන්ට් ඒජන්සි එකේ එක්කෙනා එයා IT ගැන අදහසක් තියෙනවා. හැබැයි ඔයාගේ ඩීප් ටෙක්නිකල් නොලෙජ් එක ගැන යාට අදහසක් නැහැ. ඒ කියන්නේ එයා ඒව ස්ටඩි කරපු කෙනෙක් නෙමෙයි. සමහරවිට HR බෑග්ග්‍රවුන්ඩ් එකකින් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයා ඇත්තටම ඔයාගේ CV එක දිහා බලන්නේ හරි මට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා නම් මෙහෙම ඔයාගේ CV එක අරගෙන එයා ගොඩක් වෙලාවට කරන්නේ අර key points match කරන එක කරන්නේ. හිතන්නකෝ කවුරු හරි ඉල්ලලා තියෙනවා කියලා CCI එයා බලනවා ස්කෑන් කරලා බලනවා CCI තියෙනවද කියලා. එහෙම නැත්නම් අපි හිතමු job description එකේ තියෙනවා කියලා ඔයා carrier MPLS networks maintain කරන්න ඉන්නවා කියලා. ඉතින් අරයා බලනවා අර වචනේ carrier networks MPLS ඔය වගේ keywords match කරන්න try කරනවා. ඉතින් එහෙම කළා තමයි යා filter කරගන්නේ හොඳ CV එක මොකක්ද කියලා. ඉතින් එහෙම filter කරගෙන ගොඩක් වෙලාවට කරන්නේ දැන් අපි එහෙම recruitment කරද්දී ඒගොල්ලෝ අපි කරන්නේ අපි ඉල්ලනවා candidatesලා 5 දෙනෙක් ඉල්ලනවා. ඉතින් ඩාරයට 50ක් අවිල්ලා තිබ්බනම් එයා කොහොම හරි 50න් 5ක් තෝරලා අපිට දෙන්න ඕනේ. ඒකේ ෆනිම පාර්ට් එක තමයි එයා IT ගැන වැඩි knowledge එකක් නැහැ. ඉතින් එයා අර filter කරලා ඔයාලට කොහොම හරි 5ක් දෙනවා. ඉතින් මේ 5න් ඊට පස්සේ මේ 5 යනවා ගොඩක් වෙලාවට අපේ කම්පැනි එකේ HR department එකට. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඩිරෙක්ටර් ලෙවල් එකේ කට්ටියට යනවා. ඉතින් ඒගොල්ලොනුත් ආපහු බලලා ඒගොල්ලන්ට ආයි ඊට පස්සේ බලන්නේ නැහැ ටෙක්නිකල් ස්කිල්ස් ගොඩක්. ටෙක්නිකල් ස්කිල්ස් බලන්නේ නැහැ කියනව නෙමෙයි. ඒනට ඒගොල්ලන් ඇත්තටම බලන්නේ මේ කල්චරලි ෆිට වෙනවද කියලා මෙයා බලනවා නිකන් CV එකක් විදිහා විතරක් බලලා. ඉතින් ඊට පස්සේ එයා කරන්නේ එතනිනුත් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි නැත්නම් 5 දෙනාම හරි තෝරගෙන ඊට පස්සේ hiring manager දෙනවා. hiring manager සමාලට SME කෙනෙකුත් එක්ක ගෙනල්ලා මෙයාගේ deep technical skills අර CV එකේ තියෙන content එක දිහා ඔන්න එතකොට තමයි හරියටම බලන්නේ. මෙයා කොච්චර කල් වැඩ කරලා තියෙනවද, මෙයා මොන වගේ projects කරලා තියෙන්නේ, ඒවා impact එක මොකද්ද, මෙයා හරියට CV එකේ දේවල් present කරලා තියෙනවද. එතකොට එයා බලනවා එයා ඊට පස්සේ ඒ පහනු තුන් දෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්ටර්විව් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ ආ ඉන්ටර්විව්ස් උත් ගොඩක් වෙලාවට වෙන්නේ මුලම ඉන්ටර්විව් එක වෙන්නේ ඔයාලට ෆෝන් කෝල් එකක් එනවා මේ recruitment agency එකේ. ඉතින් එයා කතා කරලා ඊට පස්සේ මුලින්ම බලන්නේ දැන් මේ පුද්ගලයා දැන් සමහරවිට CV එක වාට තව කාට හරි දීලා හදන්නත් පුළුවන්. ඉතින් එයා බලනවා ඇත්තටම මේ CV එකේ තියෙන දේවල් ඒ quality එකටම ඇත්තටම මෙයාට ඒ දේවල් මේ වචනෙන් interpret කරන්නත් පුළුවන්ද කියලා. basically ඔයාලට හොඳට කතා කරන්න පුළුවන්ද කියලා බලනවා දැන්. ඉතින් මේ ඇත්තටම ඉංග්‍රීසි වලින් හැමතැනම කතා වෙන හින්දා ඒ අවගලම් බලනවා මෙයාගේ ඉංග්‍රීසි දැනුම කොහොමද ඒවත් බලන්න පුළුවන්. අපි ඒෂියන් කෙනෙක් නා අනිවාර්යෙන් ඒගොල්ලන් ඒ දේවල් බලනවා. ඉතින් බලලා ඊට පස්සේ ඔය සෙකන්ඩ් ඉන්ටර්විව් එකත් ගොඩක් වෙලාවට ෆෝන් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන් hiring managerත් එක්ක. තර්ඩ් ඉන්ටර්විව් එක මේ දවස්වල නම් ගොඩක් වෙලාවට Zoom වගේ ටෙක්නොලොජිස් යූස් වෙනවා. එහෙම නැත්නම් face to face meeting එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ඉන්ටර්විව් දෙකක් හතරක් අතර ගාණක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ ඔයාලා ජොබ් එකට ලෑන්ඩ් කරන්න කලින්. ඒ කියන්නේ අපි CV එකක් හදනකොට අපි මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයා කියන්නේ අපි key point ගැන. ඒ කියන්නේ අපි keywords ගැන අපි especially ISP කෙනෙක්ගේ ගාව job එකක් target කරනවා නම් මම කියන්නේ IT networking පැත්තේ job එකක් කරන කෙනෙක්ට. ඒතර ඒගොල්ලන්ට හැම වෙලේම ඇහෙන වචන MPLS OSPF වගේ මොන හරි ඒ වගේ keywords තමන්ගේ CV එකේ තියෙද්දි මම හිතන බලන කෙනාට ටක් ගාලා අපිව මේ track කරගන්න ලේසි. මොකද එයාගේ CV එකේ සම්පූර්ණ විස්තරය තියෙන හන්දා. මහර්ද අනිවාර්යයෙන් සමහර recruitment companies වලින් softwares use කරනවා filter කරන්න. ඉතින් ඒගොල්ලන් ඇත්තටම කරන්නේ keywords ටිකක් upload කරනවා ඒ මොකක් හරි software එකකට. ඉතින් අර software එකේ match කරලා දෙනවා මේ CVs 10 හරි 5 හරි තමයි මේ suitable කියලා. right. එතකොට මම හිතන්නේ දැන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අදහසක් ඇති කොහොමද ඇප්ලයි කරන්නේ, කොහොමද අපි එහි ගිහිල්ලා සෙටල් වෙන්නේ සහ කොහොමද CVs ඇප්ලයි කරලා ජොබ් එකක් හොයාගන්නේ. ඉතින් මම හිතන්නේ දීපා මේ තත්ත්වෙම නේද කියන්නේ සාමාන්‍යයෙන් මේ ඕස්ට්‍රේලියාව අපි ඇප්ලයි කරනවා වගේම මම හිතන්නේ කැනඩා සහ අනිත් රටවලත් මම හිතන්නේ මේහා සමාන සිටුේෂන් වල ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා නේ. ඔව් මට පොඩි අදහසක් දෙන්න පුළුවන් කැනඩා සහ නිව්සීලන්ත ගැන. ඇත්තටම කැනඩා සහ නිව්සීලන්ත
almost same මේ process එකක් තමයි තියෙන්නේ. අපි ඔය කතා කරේ මේ point system එක, තව EOI system එක. ඒ ගොඩක්ම similar මෙහෙටත් එක්ක වෙනස්කම් තියෙනවා. ඒක එක වෙනස්කම් තියෙනවා ඒ රටේ යනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම similar. දැන් මෙහෙ process එකට වඩා ඇත්තටම කැනඩා process එක මීට වඩා ලේසි. ඒ කියන්නේ මේ opportunities වැඩි මෙහෙට වඩා. ඊට අමතරව නිව්සීලන්ඩ් වලත් opportunities සාමාන්‍යයෙන් මෙහි ගානටම වගේ තියෙන. හැබැයි වැඩි තියෙන නිව්සීලන්ඩ් වල job opportunities පොඩ්ඩක් අඩුයි comparatively. ඒ රට පොඩ්ඩක් දුරින් තියෙන හින්දා. කැනඩා වල එහෙම නැහැ. කැනඩා වල job opportunities උත් ගොඩක් තියෙනවා. process එකත් මෙහෙට වඩා ලේසි. ඉතින් ඒකත් කැමති කෙනෙක් try කරලා බලන්න පුළුවන්. ඊළඟට ලංකාවේ තියෙන ගොඩක් අය දෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි ඔහෙට ඇවිල්ලා සෙටල් වෙන්න ගියාම අපිට කොච්චර කොස්ට් එකක් යයිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙයක් රෙන්ට් එකට ගන්න ඕනේ, වාහනයක් සමහරට ගන්නවා නම් ඒ ගම යන්න ඒකට ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි ගත්තොත් මම හිතන්නේ මේක මම කෙලින්ම අහන්න බැහැ, මට ගාන මේකමයි කියලා. මම හිතන්නේ එහෙම දීප්ට කියන්න බැරි වෙයි. නමුත් දල වශයෙන් අදහසක් ගන්නවා නම් ලංකාව කෙනෙක්ට ඔයාලට මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? ඔව් very high level අපි average එකක් ගන්නවා නම් දැන් මම ඉන්න state එකේ කියන්නේ වික්ටෝරියා වල අපිට කියන්න පුළුවන් ගෙදරක rent එකක් depends on ඉතින් ගොඩක් factors එක වා ඉන්නේ කොහෙද වා city එකට ළඟින්ද ඉන්නේ train station එකට ළඟින්ද ඉන්නේ හොඳ ඉස්කෝලයක් ළඟද ඉන්නේ ඉතින් ඔය වගේ දේවල් අතර depend වෙනවා එහෙම නැත්නම් නිකන් very high level ගත්තොත් අපිට කියන්න පුළුවන් 1500 a month කියන්න dollars වෙන්න පුළුවන් ගෙදර rent එක average ඉතින් ඊට පස්සේ ඊට අමතරව වාට අපි එක ස්ටේට්ස් වල එකත් වෙනස් වෙනවානේ සමහරට අපිට අඩු අනිවාර්යෙන් ඔව් දැන් සිඩ්නි වල ඒක නිව් සවුත් වේල්ස් වල මෙහෙට වඩා ගණන් ටසි වගේ ගත්තොත් එහෙම මෙහෙට වඩා ගාන අඩුයි ඊට පස්සේ සවුත් ඕස්ට්‍රේලියා වගේ ගත්තොත් එහෙම මීට වඩා ගොඩක් ගාන අඩුයි හැබැයි ඕකේ අනිත් පැත්ත තියෙන්නේ එහෙම ඒ කියන්නේ ජීවන වියදම ලිවිං කොස්ට් එක වෙනස් වුණාට සැලරි එක ඉන් ඇවරේජ් වෙනස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් එක ස්ටේට් එකකින් අනිත් ස්ටේට් එකට සිඩ්නි වල පොඩ්ඩක් මෙහෙට වඩා වැඩිපුර පේ කරනවා එනකොට ඒ වෙනසට වඩා වැඩි අර ජීවන වියදමේ වෙනස. ඉතින් සමහර කෙනෙක්ට වෙන්න පුළුවන් ටසි වගේ ගිහිලා සෙටල් වෙන එක ලේසි වෙන්න පුළුවන්. ලේසි නා කියන්නේ මේ අර ජීවන වියදම පැත්තෙන් අඩු හින්දා ඉතින් ඒකෙතන ලාභයක් වෙන්න පුළුවන්. හැබැයි රැකියාව හොයාගන්න ඒ වගේ ප්‍රශ්න ගත්තම සමහරට වෙන ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මේජර් සිටිස් දෙක තමයි මෙල්බන් and සිඩ්නි. ඉතින් ওই දෙකේ තමයි ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙන වයිට් කලර් ජොබ් එකක් හොයනවනම්. අනිත් ඒවා නැහැ කියනවා නෙමෙයි ඒවත් තියෙනවා. ඉතින් ගොඩක් ජොබ්ස් තියෙන්නේ ඔය මේ සිටිස් දෙකේ. ඉතින් අර ස්ටේට්ස් වලට ගියොත් පොඩක් ජොබ් ඔපචුනිටි එකක් හොයාගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් රෙන්ට් එකට අමතරව දැන් අපි ඊට පස්සේ අපිට බඩු ඒව ගන්න ගියාම ඊට අමතරව අනේ මෙඩිකල් අනම්මනම් ගත්තොත් කොහොමද ඔව් ඉතින් ග්‍රොසරිස් වලත් එකේ ආයිත් අපිට කියන්න පුළුවන් ආයිත් very average අපි දැන් මෙතනදී කතා කරන්නේ අර මෙහෙම මේ ඕස්ට්‍රේලියාවට මුලින්ම ඇවිල්ලා settle වෙන්න try කරන කෙනෙක් ගැන. ඔව් නැතුම ගොඩක් කාලයක් කාලා බීලා ඉන්න නටන දෙනා ඔව් එහෙම එකක් කෙනෙක් settle වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි. ඉතින් අපිට කියන්න පුළුවන් $500 to $600 a month වගේ ගාණක් යනවායි කියලා. ඒක නැත්තම් පොඩ්ඩක් ඊට වඩා තව පොඩ්ඩක් වැඩියෙන් ගාණක් යනවා කියලා කියන්න පුළුවන් basic groceries වලට. ඒ කියන්නේ basic groceries අරගෙන හිතන්නකෝ ඉඳලා හිටලා එළියට ගිහිල්ලා කෑම වේලක් කාලා අන්න ඒ වගේ කෙනෙක්ට නිකන් $600 විතර මාසෙට යනවා කියලා very high level කියන්න පුළුවන්. හරි. එතකොට මේ ඊට අමතරව එතකොට දැන් අපි දැන් ඔයක දැන් එහි සෙටල් වෙලා අපි එහි ජොබ් එකක් හොයාගන්නකොට ඒ හම්බෙන සැලරි එකෙන් සාමාන්‍යයෙන් අපිට මේ ටික කවර් කරගන්න අවශ්‍ය ප්‍රමාණය වර්තන්නේ ප්‍රශ්නයක් නෑ කියන එක. අනිවාර්යෙන් ඔව් සාමාන්‍යයෙන් ගොඩක් ජොබ්ස් වල ඔයාලට බේසික් නීඩ්ස් ටික කවර් කරගන්න පුළුවන් ගාණක් අනිවාර්යෙන් හම්බෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අර මිනිමම් වේජ් එකකුත් මෙහෙ තියෙනවා. මිනිමම් පැයට ගෙවන්න ඕන ගාණකුත් තියෙනවා. ගොඩක් ජොබ්ස් වල ඊට වඩා වයිට් කලර් ජොබ් එක ගන්න කරන්නේ ඊට වඩා වැඩිපුර හම්බෙනවා. ඉතින් ඇවරේජ් එකක් විතර අපිට කියන්න පුළුවන් again කරන ජොබ් එක වෙනස් වෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් 70 to 80,000 a year ඔයාට හම්බෙනවා ඔයාගේ පඩිය සැලරි එක හම්බෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් ඉතින් ඔය 80,000 ඔයාට අතට හම්බෙන්නේ නැහැ අවුරුද්දට. ඉතින් ඔයාට ඕකේ ටැක්ස් ගෙවන්න ඕනේ. ඊට පස්සේ තව ගාණක් කැපෙනවා ඔයාගේ සුපර්ඇනුවේෂන් කියලා මෙහෙ තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ලංකාවේ EPF ETF වගේ මෙහෙ තියෙන සුපර්ඇනුවේෂන්. ඉතින් ඒකට ගාණක් කැපෙනවා. ඒකට 15% නෑ 15% නෙමෙයි. කොහමරි මට මතක නැහැ percentage. පොඩි percentage එකක් ඒකට කැපෙනවා. ටැක්ස් එක යනවා ලොකු ගාණක්. ඉතින් ඒ දෙකම අයින් වෙලා ඊට පස්සේ මාසෙට ගාණක් අතර හම්බෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට කවර් කරගන්න පුළුවන් basic needs definitely. තව එක දෙයක් දැනගන්න ඕනේ දැන්
ලංකාවෙන් එන්න ඉන්න අයට ඒ කියන්නේ අපි ස්කිල් මයිග්‍රේෂන් හරි නැත්නම් ස්ටඩි කරන්න එන අයට සාමාන්‍යයෙන් ඔයාට වගේ අත්දැකීමෙන් මොකක්ද කියන්නේ ඒගොල්ලන් දෙන්න පණිවිඩය කියන්නේ ඇප්ලයි කරන අමතරව තව මොනවද හිතන්න ඕන දේවල් ඔහෙට ආවට පස්සේ වෙන තව මොන හරි අත්දැකීම් වාට තියෙනවද කියන්නේ ඒගොල්ලන්ට? ඔව් අනිවාර්යෙන් ලංකාවෙන් එන අයට මම කියන්නේ විශේෂයෙන් අපි දෙන්නම ඉන්න ෆීල්ඩ් එක ගැන කතා කරනවා නම් ඔය කියන්නේ ටෙක්නොලොජි ෆීල්ඩ් එක ගැන කතා කරනවා නම් ඔයාලගේ සර්ටිෆිකේෂන්ස් කරගෙන එන්න. ඔයා CCNA කරගෙන එනවා නම් CCNP කරගෙන එනවා නම් CCIE කරගෙන එනවා නම් ඒවා ඇත්තටම වටිනවා මේ. ඊට පස්සේ ඔයා අනිත් එක තමයි ඔයා දැන් නෙට්වර්කින් කරනවා කියලා හිතන නෙට්වර්කින් ගැනම විතරක්ම ફોකස් කරන්න එපා. ඔයා පුළුවන් තරම් ඔයාගේ ස්කිල්ස් ඩයිවර්ස් කරගන්න බලන්න. ඔයා ක්ලවුඩ් ටෙක්නොලොජිස් ගැන හිතන්න. ඒ සිකියුරිටි පැත්ත ගැන පොඩ්ඩක් හිතන්න. ඉතින් ඔයා ඩයිවර්ස් වෙන තරමටම ඔයාට ඔපචුනිටිස් වැඩි මෙහි. ඉතින් එහෙම try කරන්න. ඊට පස්සේ තව පොඩ්ඩක් ඔයාගේ බිස්නස් නොලෙජ් එක ඩෙවලොප් කරගන්න try කරන්න. මෙහි වැඩේ තියෙන්නේ මෙහි උඩට යන්න ඇත්තටම ලේසි. එක පාත් එකක් තමයි ඔයා ටෙක්නොලොජි එකේ SME කෙනෙක් කියලා කියන්නේ සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට් කෙනෙක් කියලා උඩට යන්න පුළුවන්. ඒක ටිකක් අමාරුයි මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක අනුව. මොකද එහෙනම් ඔයා හැමදාම ඔයාගේ ස්කිල් එක අලුත් කරගන්න ඕනේ. ගොඩක් ක්‍රවුඩ් එකක කම්පීට් කරන්න ඕනේ. හැබැයි ඔයා ජෙනරලිස්ට් කෙනෙක් වෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ බිස්නස් ස්කිල්ස් උත් ඩෙවලොප් කරගෙන ඔයාට නෙගෝෂියේෂන් ස්කිල්ස් එහෙම ඩෙවලොප් කරගෙන ඒ පැත්තෙන් ඉස්සරහට යනවා නම් එතකොට අර වාගේ වර්ක් ලයිෆ් බැලන්ස් එකත් පොඩ්ඩක් තියෙනවා. මොකද ඔයා අච්චර කම්පීට් කරන්න ඕනේ නැහැ හැමදාම අප් ටු ඩේට් ඉන්න අර SME කෙනෙක් වෙනවට වඩා. අනිත් එක ඉතින් පොඩ්ඩක් වැඩිපුර පේ කරනවා අර බිස්නස් ස්කිල්ස් උත් තියන අයට. ඉතින් එහෙම ඇඩ්වාන්ටේජ් එකකුත් තියෙනවා. ඉතින් මම කියන්නේ මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් අය හරි ඒගොල්ලන් හෙන ටෙකි. ඒගොල්ලන් හරි කැමති හිතන්නකෝ උදාහරණයකට කමාන්ඩ් ලයින් එක ඉස්සරහා ඉඳගෙන නැත්තම් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ. ඒක එන්ජොයි කරනවා කොට. මම කියන්නේ කිසිම වැරද්දක් නැහැ. ඒක කරන ගමන් අර තමන්ගේ නෙගෝෂියේෂන් ස්කිල්ස් වැඩි කරගන්න, බිස්නස් ස්කිල්ස් වැඩි කරගන්න, ඉගෙන ගන්න කොහොමද ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා මේ කවුරු හරි ඔඩියන්ස් එකක් ඉස්සරහා try කරන්න ඉගෙන ගන්න මොකක් හරි දෙයක් කොහොමද සෙල් කරන්න කියලා. මම කියන්නේ සෙල් කරනවා කියලා මම අදහස් කරන්නේ දැන් හිතන්නකෝ තමාව සෙල් කරන්නේ කොහොමද? ඉන්ටර්වියු එකේදී ගොඩක් වැදගත්. රයිට්? ඔයාව කොහොමද ඔයා සෙල් කරන්නේ? ඔයාගේ තියෙන ස්කිල්ස් ටික. කොහොමද මිනිස්සෙක් එක්ක මුලින්ම හම්බුනහම අර මේ කනෙක්ෂන් එකක් බිල්ඩ් කරගන්නේ. ඒක තමයි ඇත්තටම සෙලින් කියන්නේ. ඉතින් ඔය ස්කිල්ස් අර සොෆ්ට් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ගොඩක් try කරන්න. ඒවා මම හිතනවා මේ වගේ වෙස්ටර්න් කන්ට්‍රි එකදී මාර විදිහට මේ උදව් වෙනවා කියලා. දැන් අපි මම මුලින්ම ඔය දැනන් හිටියේ නෑ. ඉතින් කාලෙත් එක්ක තමයි ඒවා පොඩ්ඩක් මට මේ දේවල් නෑ මම මේක ඩෙවලොප් කරගන්න ඕනේ කියලා එහෙම ඩෙවලොප් කරගත්තා. මට පුළුවන් නම් වෙනාට බැරිත් නෑ. ඕනෙක් කෙනෙක්ට පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් තමයි අහන්න ඕනේ. අපේ අවුරුදු ගානක ඉද්දී එන අත්දැකීම අලුතෙන්ම කෙනෙක්ට මාර වටිනවා. අර ආකි වගේ ටෙක්නිකල් ස්කිල්ස් තියනවා වගේම පර්සනැලිටි කියන දේ ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් කියන දේ හැමතැනම ලෝකේ කොහෙ ගියත් එක වැදගත් වෙන දෙයක් නේ. ඉතින් මම හිතන්නේ ඒක මම හිතන්නේ මෙතන වීඩියෝ බලන හැමෝටම වැදගත් වෙයි. තමන්ගේ පර්සනැලිටි බිල්ඩ් අප් කරන්නේ කොහොමද කියන දේ ගැන ටෙක්නිකල් ස්කිල්ස් වලට අමතරව. ඉතින් මම හිතන්නේ ඒකත් හොඳ පොයින්ට් එකක් ඔයා මතක් කරපො. මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා මේ කොහොමද අපි කරන්න ඕන දේවල්. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකකින් අදහසක් දෙන්න පුළුවන් වුණා. අපි හිතනවා හැමෝටම කොහොමද අපි ඇප්ලයි කරන්න කියන දේ ගැන අපි බලමු තව දුරටත් එන ෆීඩ්බැක් එක තව ඉස්සරහටත් අපි තව වීඩියෝස් කීපයක් කරන්න පුළුවන් වෙයි. මොකද ටෝක් විත් එක්ස්පර්ට්ස් කියන මේ වීඩියෝ සීරීස් එකේ මම තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා විවිධාකාර රටවල් වල ඉන්න එක එක ෆීල්ඩ් වල ඉන්න එක්ස්පර්ට්ටත් එක්ක. ඉතින් ඇත්තටම දීප අද හම්බෙච්ච එක මම ලොකු සතුටක්. අනිත් දේ තමයි දැන් අපි මේක තවදුරටත් ඉස්සරහට කතා කරමු. විශේෂයෙන්ම ඔයගොල්ලෝට මම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා ක්ලබ් හවුස් ගැන. ඉතින් ක්ලබ් හවුස් එකේ අපි ඒ ඔඩියෝ ඇප් එක භාවිතා කරලා තව ඉදිරියට ලයිව් ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒතර ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න මොනවා හරි ඒවා අපිට කතා කරන්න පුළුවන්. හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඉතින් ක්ලබ් හවුස් සෙෂන් එකක් අපි ඉස්සරහට කරමු. එහෙම වුණොත් අපි කොහොමද ඒ ඕස්ට්‍රේලියාවට සහ අනිත් රටවල් වලට අපි කොහොමද ජොබ් ඒවට අපි ඇප්ලයි කරන්නේ සහ විශේෂයෙන්ම IT network ෆීල්ඩ් එකේ ඉන්න අයටත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක කොහොමද අපි කරගන්නේ කියන දේ ගැන අපි ඉස්සරහට ක්ලබ් හවුස් සෙෂන් එකක් කීපයක් කරමු නේද දීප? අනිවාර්යෙන් ඔව් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. එතකොට අපිට පුළුවන් එතනදී කතා කරන්න නේද? කතා කරන්න පුළුවන් එතකොට. හරි බොහොම ස්තුතියි එහෙනම් මේ අවස්ථාවට සම්බන්ධ වුණාට මේ ඉතින් මම හිතනවා මේ වගේ ලොකු වෙලාවක් වැය කරලා ඉතින් මේකට සහභාගී වුණාට ගොඩක්ම ස්තුතියි. දීපටත් මම හිතන්නේ මොකක් හරි කියන්න ඇති සම්බන්ධයෙන්.
නෑ අනිවාර්යෙන් ඔව් ඇත්තටම සතුටුයි මේ කියන්නේ මේක මේ දවස්වල ඇත්තටම ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න ටිකක් තමයි ඔය අපි ඇත්තටම අද කතා කරේ. ඉතින් එතකොට අපි දන්න අයට වගේම නොදන්න අයටත් මම හිතනවා ඔයාගේ channel එකේ ඉන්න හැමෝටමත් ඒක ගොඩක් උදව්වක් වෙයි කියලා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න අපේ ලාංකික විදිහට අපි කැමතියි උදව් කරන්න. ඔව් ඒක තමයි මොකද මම හිතන්නේ දැන් පිටරට ඉන්න කට්ටියගෙන් මම හිතන්නේ මේ දවස්වල හැවුවොත් හැමෝම කියන්නේ මේ දවස්වල ලංකාවේ ඉන්න ගොඩාක් අය දැන් එන්න විදිහක් ගැන තමයි අහනවා කියලා කියන්නේ. අනිවාර්යෙන් ඔව්. ඒක කරන්න. ඉතින් අපි ඒකට වැරද්දක් කියන්න බෑ. මොකද ඉතින් ඕන කෙනෙක් කැමති තමන්ගේ දියුණුව සලස ගන්න. ඉතින් අපි ඒකට උදව්වක් විදිහට තමයි මේ වීඩියෝ එක කරේ. තමන්ට කැමති කෙනෙක්ට ඒ අදහස් අරගෙන තමන්ට හොයලා බලලා තමන්ගේ ඒ අරමුණු වලට යන්න අවස්ථාවක් තියෙනවා. තමන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා, ඔයගොල්ලන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එතකොට අපිට මට පුළුවන් දීපකෙන් එතකොට ඒ සම්බන්ධයෙන් අදහස් විමසලා ඒවට උත්තර සපයන්න සහ ඒ වගේම ඉස්සරහට කරන ක්ලබ් හවුස් සෙෂන් එකේ ක්ලබ් හවුස් එකේ මගේ ක්ලබ්ස් දෙකක් මම මේන්ටේන් කරනවා. එකක් තමයි Viber streaming කියන මම ඉන්න තියෙන ක්ලබ් එක සහ meet වෙනුර කියන IT network club එක. ඉතින් මේ දෙකට ඔයගොල්ලෝ join වෙලා හිටියොත් ඒකේ අපි යම්කිසි event එකක් යනකොට ඔයගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතෙන්දී ඔයගොල්ලන්ට පුළුවන් live තියෙන ප්‍රශ්නත් ඔයගොල්ලොත් එක්ක කතා කරගන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් අලුත්තරක් හමුවෙමු. thank you දීප සම්බන්ධ වුණාට අවස්ථාවට. අනිවාර්යෙන් අපි එහෙනම් ක්ලබ් හවුස් සෙෂන් එකේදී හම්බෙමු. හරි. ඔබටත් එනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. thank you.